තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි සුපුරුදු අපේ සදහම් හමුව මේ විදියට ආරම්භ කරනවා. දිනේ වශයෙන් ගත්තොත් අද 2020 වර්ෂයේ ජූලි මාසේ 6 වෙනි සඳුදා දවස. වෙනදා වගේම අපේ කල්යාණ මිත්‍ර පිරිස එකතු වෙලා පවත්වන අපේ සදහම් හමුව අදත් අපි මේ විදියට ආරම්භ කරන්නේ. අපි එකතු වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. ඉතින් ඒ අනුව අදත් අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ වන විට ලෝකේ පුරා නොයෙක් රටවල ඉන්න ඇත්තෝ මේ දහම් හමුව සඳහා එකතු වී සිටිනවා. අපි හැම දෙනාම ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා මේ උතුම් අවස්ථාව සඳහා. පළමුවෙන් අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා බුද්ධ වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු පින්වත් හැම දෙනාගෙන්ම අපි ඊටාම වටිනා උතුම් කටයුත්තක් මේ කරගෙන එන්නේ. දීර්ඝ ධර්ම සාකච්ඡා මාලාවක් අපි පවත්වාගෙන යනවා. ඉතින් ධම් සභාව ධර්ම සාකච්ඡාව කියන දේ බුදු පියාණන් වහන්සේම ආරම්භ කළ උතුම් කටයුත්තක්. උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්ත මේ ලෝක යථා ස්වභාවය අවබෝධ කරගෙන එහි නොඇලී නොගැටී නොමුලාව සිටින පద్මාකාර ජීවිතයක් ගොඩනගා ගත්තා. ඒක තමයි නිවන් දැක්ක කියලා කිව්වේ. ඉතින් ඒ නිවන් දුටු නිවුණු සැනසුණු තථාගතයන් වහන්සේ පරිනිබ්බුතෝසෝ භගවා. ඉන්පස්සේ මොකද කළේ? පරිනිබ්බානාය ධම්මං දේශේති. අනිත් අයටත් නිවීමට සැනසීමට අවශ්‍ය මාර්ගය දේශනා කළා. ඉතින් ඒ මාර්ගය තමයි අපි මේ ධර්ම සාකච්ඡා මගින් පැහැදිලි කරගන්නේ. උන්වහන්සේමයි මේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනාව මේ කලේ. උන්වහන්සේ ජීවත් වුණු අවුරුදු 45 තුලම හැම දිනකම වගේ පෞද්ගලිකව මිනිස්යන් ළඟට ගිහිල්ලා පයින් ඇවිදගෙන ගිහිල්ලා මේ මිනිස්යන්ගේ ජීවිත ගැටලු වලට ප්‍රශ්න වලට අවශ්‍ය කරන ධර්මානුකූල මඟ පෙන්වීම කරලා තිබෙනවා. ඒ වගේම පිරිස කැඳවලා පිරිස එකතු කරලා ධම් සභාවක් පවත්වලා තිබෙනවා. පිරිසට අවශ්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා. මේ දෙවිදියටම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ලෝක සත්‍යයට දේශනා කළා. ඉතින් අපිත් බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච සත්වයෝ නිසා අපි වාසනාවන්තයි මේ තථාගත ධර්මය අහන්න ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. ඒ වගේම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකම අනුගමනය කරන්න අවශ්‍ය කරන වටපිටාව තිබෙනවා. ඒ සඳහා සහාය වෙන්න පුළුවන් කල්යාණ මිත්‍ර සමාජයකුත් අපිට තිබෙනවා. ඉතින් ඒ නිසා අපිත් ඒ අනුව වාසනාවන්ත සත්වයෝ කියලා කියන්න පුළුවන්. ඉතින් අපි හැම දිනාම විවිධ සමාජ තත්ත්වයන් විවිධ තත්ත්වයන් තුල හිටියත් අපේ
ඒකායන ඉලක්කයක් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ තමයි මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම. ඒකෙන් අදහස් කරන්නේ මේ තථාගත ධර්මයේ අග්‍රඵලය ලැබීම. එය නිකන් අමුතු දෙයක් හැටියට සලකන්න අවශ්‍යත් නැහැ. ඒ ඇත්ත වශයෙන්ම එක්තරා විදියකින් බැලුවොත් නිවන කියන්නේ ස්වභාවිකත්වයට පත්වීම කියලා කියන්න පුළුවන්. අපි මේ දැනට ගත කරන ලෞකික ජීවිතයේ එක්තරා විකෘතියක්. තණ්හා මාන දිට්ඨි මිශ්‍ර කරගත්ත මේ චින්තන රටාව, මේ කතාබහ, මේ හැසිරීම් රටාව තුළ අපිට හොඳටම පේනවා මේක හරි අස්වාභාවික විකෘතියක් කියලා. ඒක තේරෙන්නේ ධර්ම මාර්ගයේ කිය කෙනෙකුට විතරයි. මේ විකෘතිය තේරෙන්නේ. ඒ විකෘතියෙන් අත්මිදිලා ප්‍රകൃතියට යථා ස්වභාවයට පත්වීමයි නිවන කියලා කියන්නේ. මේ විකෘතිය දැකීම, විකෘතිය අතහැරීම නිවන කියලා කියන්නේ. ඉතින් ඒ අනුව එතෙන්ට අපි හැම දෙනාටම පත් වෙන්න පුළුවන්කම තියෙනවා. උත්සාහ කරොත්, වැරවැයම් කරොත්, කාරණා තේරුම් කරගත්තොත් අපිට පුළුවන්කම තිබෙනවා මේ ලෝක සත්වයා ගොඩනගාගෙන තියෙන ලෞකිකත්වයේ නැමැති විකෘතිය අත්හැරලා ලෝකුත්තරත්වයේ නැමැති ප්‍රകൃතියට පත් වෙන්න. ඉතින් එය දුකින් තොර ස්වභාවයක්, නිදුක් ස්වභාවයක්, නිකලෙස් ස්වභාවයක්. ඉතින් මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ ප්‍රകൃතිය පැහැදිලි කරන අවස්ථා, නිවන පැහැදිලි කරන අවස්ථා අපිට හමු වෙනවා. අපි මේ සාකච්ඡාවේදී දැනට අපි ගිරිමානන්ද සූත්‍රය කිට්ටු කරගෙන තිබෙනවා. එහි විරාග සංඥා, නිරෝධ සංඥා කියලා දෙකක් පැහැදිලි කරනවා එකම ආකාරයෙන්. ඒ පැහැදිලි කරන්නේ නිවන. ඉතින් එහිදී මේ විකෘතීන් ටික මොනවාද අපි සකස් කරගෙන තියෙන විකෘතීන් කියන කාරණේ අපිට පැහැදිලි වෙනවා. ඉතින් නිවන කියන්නේ එහෙම දෙයක්. ප්‍රകൃතියට පැමිණීම. අස්වාභාවිකත්වයෙන් ස්වභාවිකත්වයට පැමිණීම. ඉතින් මේ ලෞකිකත්වයේ හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ ප්‍රകൃතිය කියලා. ප්‍රകൃතියක් නම් කොහොමද ලෞකිකත්වයේ ඇතුලේ මේ ගහමරා ගැනීම? මේ විදිහේ දුක්ඛ දෝමනස්යන් පවතී. එවෙනි ගහමරා ගැනීම, එවැනි දුක්ඛ දෝමනස්යන් නැහැ ප්‍රകൃතිය ඇතුලේ, නිවන තුල. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒක හඳුන්වද්දී ඒතං සන්තං ඒතං පනීතං කිව්වේ. මේක ශාන්ත ප්‍රණීත තත්වයක්. ලෞකිකත්වයේ ඇතුලේ කොහෙද ශාන්ත ප්‍රණීත බවක් තියෙන්නේ? එහෙනම් ඒකයි ඒකේ ස්වභාවය, ඒක විකෘතියක්. ඉතින් අන්නේ විකෘතියෙන් ප්‍රകൃතියටපත් වෙන්න පුළුවන් ඕනෑම සත්වයකට, මිනිස්යන්ට පුළුවන්. ඒක නිසා ඊට මගකුත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, නිවෙන මගක්. ඉතින් අපි එයයි මේ පැහැදිලි කරගන්නේ, සාකච්ඡා කරන්නේ මේ විදිහට එකතු වෙලා. අපි මේ වෙන විට මේ නිවන් මඟ පැහැදිලි කර ගැනීමට අදාළ මේ දිනවල අපි අවධානය යොමු කරගෙන සිටින්නේ මහා සතිපට්ඨාන දේශනාවට. මහා සතිපට්ඨාන දේශනාව මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන අපි මේ සාකච්ඡා මාලාව කරගෙන යනවා. ඒකට හේතුවකුත් තිබෙනවා. අපි මේ සාකච්ඡා හැම එකේම මතක් කරලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන දේශනාව ආරම්භ කරන්නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා. මේ විසුද්ධිය කිව්වෙත් අර නිවනටමයි, අර ප්‍රകൃතියටමයි. අර ප්‍රകൃතියට එන්න, අර නිවනට එන්න, යථා ස්වභාවයටපත් වෙන්න අයං ඒකායනෝ මග්ගෝ. මේක පහසු මගක්, කෙටි මගක්. අන්න ඒ නිසාවෙන් අපි සතිපට්ඨාන
ක්‍රමයේ යටතේ මේ නිවන සාක්ෂාත් කිරීමේ මගට යොමු වෙලි සිටිනවා. ඉතින් සතිපට්ඨාන දේශනාව තුල නැත්නම් ඒ සතිපට්ඨාන ක්‍රමය තුල අපි ඒකට ක්‍රමය කියමු. මේ ක්‍රමය තුල මූලික කුසලතා 3ක් වර්ධනය කරගන්න. ඒක සූත්‍රයේ සඳහන් වෙනවා සතිමා සම්පජානෝ ආතාපි කියලා. ඒක තමයි අපේ කුසලතා ලයිස්තුවේ බුදුදහමේ උගන්වන කුසලතා ලයිස්තුවේ මුලටම එන කුසලතා 3. ඒ 3 තිබේ නම් ඉතිරි දේවල් අපහසු නැහැ. පළවෙනිම දේ සතිමා සිහිය. ඊළඟට සම්පජානෝ දැනුවත් බව. ධර්ම අවබෝධය අපිට කියන්න පුළුවන්. දහමට අනුව විමසන්න, හිතන්න, කල්පනා කරන්න, තීන්දුව తీරන ගන්න පුළුවන් හැකියාව මේ සම්පජානකාරී බව කියලා කියන්නේ. ඒක පජානනය තුලින් අවබෝධයේ තුලින් ඇති වෙන ගුණයක්. ධර්ම අවබෝධයේ තුලින් ඇති වෙන ගුණයක්. ඒකට දහමට අනුව හිතන්න, කල්පනා කරන්න, විමසන්න, තීන්දුව తీරන ගන්න පුළුවන් හැකියාව මේකට සම්පජානකාරී කියනවා. වර්තමාන මොහොතේ අවදිමත් බව සතිමා කියනවා. එතකොට සතිමා අවදිමත් බව, සම්පජානකාරී, දැනුවත් බව, විමසුම් නුවණ ඇති බව සහ ආතාපි. ආතාපි කියන්නේ වීරියවන්තකම, උත්සාහවන්තකම. හැබැයි මෙතෙන්දී මේ වීරියවන්තකම, උත්සාහවන්තකම කියලා කියන්නේ අපි මේ ලෞකික පැත්තේදී උත්සාහය කියලා එකක් කතා කරනවා. මේ ඒක නෙමෙයි. ඒකයි මේකයි අපි පටලවා ගන්න හොඳ නැහැ. ලෞකික පැත්තේ තියෙනවා ධන දාන්‍ය වස්තු හම්බ කරන්න, තවත් නොයෙක් ලෞකික වැඩ කරන්න, ලෞකික ඉලක්ක සපුරා ගන්න තියෙන වීරියක් තියෙනවා. ඒක නෙමෙයි ආතාපි කියන්නේ. ඒක නෙමෙයි සම්මා වායාම කියන්නේ. ඒක නෙමෙයි විරිය කියලා කියන්නේ. විරිය කියලා කියන්නේ, සම්මා වායාම කියන්නේ ආතාපි කියන වචනයෙන් අදහස් කරන්නේ මේ නිවනට බාධාකාරී විදිහට පැන නගින අස්වාභාවිකත්වයන් දුරු කිරීමට, එවැනි තත්වයන් ඇති කර නොගැනීමට දරන උත්සාහය. අනිත් පැත්තෙන් කුසල් ඉපදවීමට හෙවත් ස්වභාවිකත්වයට යාමට දරන උත්සාහය. ඒක අපි හොඳට වෙන් කරලා තේරුම් ගන්න ඕන. මොකද මේවා සමහර වෙලාවට අපි දකින්න දේශනාවල පවා කියනකොට මේ උත්සාහය කිව්වම මේ ලෞකික දේවල් සම්බන්ධ කරලා තමයි උත්සාහය තේරුම් කරන්නේ. මේ වායාමය, සම්මා වායාමය කියන දේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒවා පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. මහා සතිපට්ඨාන දේශනාවේදී උනත් අපි දන්නවා සම්මා වායාම පැහැදිලි කරලා තියෙන්නේ අර විදිහට. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. නූපන්න අකුසල් නූපද වීම. ඊළඟට උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය. උපන්න අකුසල් බැහැර කිරීමට. මේ විකෘතිය ඇති නොවෙච්ච විකෘති තත්වයන් ඇති කර නොගැනීමටත් ඇති වෙලා තියෙන විකෘතීන් ප්‍රකෘති තත්වයට පත් කරගන්න නැත්නම් බැහැර කරන්නට. අනිත් පැත්තෙන් අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය උප්පන්නානං කුසලානං ධම්මානං බිහිව භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය. දැනට තමන් ළඟ නැති කුසල් උපදවා ගන්නත් උපන් කුසල් දියුණු කරගන්න. එහෙනම් එතකොට පේනවා වායාම, එහෙම නැත්නම් සම්මා වායාම, එහෙම නැත්නම් විරිය, ආතාපි කියන වචන තුනෙන්ම අදහස් කරන්නේ එකම දෙයක්. හැබැයි ඒ ලෞකිකත්වයන් වර්ධනය කරන්න දරන උත්සාහය නෙවෙයි. ඒ වෙන උත්සාහයන් දරන්න අපි නිවනෙන් ඈත් වෙනෝ, නිවීම සැනසීම අපේ ජීවිතවලින් දුරස් වෙලා යන. මෙතන තියෙන්නේ එවැනි වායාමයක් නෙවෙයි. එතකොට මේ සතිපට්ඨාන ක්‍රමයේ ඇතුලේ තමයි මේ
මූලික කුසලතා පෙළ ගැස්වීම හරියටම තියෙන. වෙනත් තැන් වල බුදුරජාණන් වහන්සේ නිවනට අවශ්‍ය කුසලතා ලයිස්තුගත කරලා දක්වලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු බුද්ධ දේශනාව හැටියට සැලකෙන ධම්මචක්කපවත්තන දේශනාවේදී සත්‍ය විභංග දේශනා ආදී දේවල් වල මහා සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනාවේ පැහැදිලි කිරීම කරලා තියෙනවා. නමුත් මේ නිවන සාක්ෂාත් කිරීමට අවශ්‍ය කරන මූලික කුසලතා පෙළ ගැස්වීම හරියටම තියෙන්නේ මහා සතිපට්ඨාන දේශනාව. ඉතින් ඒකෙදි පළමුවෙන්ම සතිය තමයි ඉදිරියට අරන් තියෙන්නේ. මේ වර්තමාන මොහොතේ තමන් අවදිමත්ව සිටීම. ඒ අවදිමත් බව. දැන් මම කොතනද ඉන්නේ? දැන් මම කවුද? දැන් මම මොනවද මේ කරන්නේ? කියන්නේ හිතන්නේ. ඔන්න ඔය විදිහට ආවොත් තමන් සතිමත්. දැන් මම කියනකොටම ඒ වර්තමානයේ තමන්. එච්චරයි. ඉතින් ඒ අවදිමත් භාවය ඇති කර ගැනීම සතිමා කියන ගුණයෙන් අදහස් කරා. සම්පජානකාරී භාවයේ ක්‍රමයෙන් වර්ධනය වෙනවා මේ අවදිමත් භාවය සමග. දැන් අපි දන්නවා ආනාපාන සතිය තමයි මුලටම දෙන කමටහන. යම් කෙනෙක් ආනාපානයට අවදි වුණොත්, ඒ කියන්නේ තමන්ගේ හුස්මට අවදි වුණොත්, හුස්ම පිළිබඳව සතිමත් වුණොත්, ඒ හුස්මේ ගති ලක්ෂණ, ස්වලක්ෂණ, ඒ මොහොතේ පවතින ගති ලක්ෂණ වලට අපි කියන ස්වලක්ෂණ කියලා. ඒ දිග බව, කෙටි බව, සියුම් බව, ගොරෝසු බව, සැහැල්ලු බව, මෘදු බව, සීතල බව, උෂ්ණ බව, ඕවා තේරෙනවා, වැටහෙනවා. තවදුරටත් සතිමත් වෙලා හිටියොත් පොදු ලක්ෂණ අවබෝධ වෙනවා. එහි අනිත්‍ය බව, අනාත්ම බව, විපරිණාමී ලක්ෂණ, සමුදය වය ලක්ෂණ, පටිච්ච සමුප්පන්න ලක්ෂණ, ඒවා පොදු ලක්ෂණ. ඒවත් වැටහෙනවා. එතකොට මේ කවුරුවත් ඇවිල්ලා ඉගෙනුවා නෙමෙයි. දැන් මේ යම් ධර්මතාවකට අවදි වුණොත්, නාම ධර්මයකට හෝ රූප ධර්මයකට අවදිමත් බව පවත්ව ගත්තොත්, ඒ කියන්නේ ඒකට අපි කියන්නේ සතිමා කියලා. සම්පජානකාරීත්වය ඇති වෙන ස්වභාවයෙන්. දැන් අපිට වෙලා තියෙන්නේ අපි අවදි වෙන්නේ නැහැ මේකට. ඒක නිසා මේ සම්පජානකාරී ගතිය ගුණය වර්ධනය වෙන්නේ නැහැ. නිසා අපි පුරුදු වෙන්න ඕන නිතරම සතිය පවත්වන්න. ඕනම දෙයකට සතිය පැවැත්වුවොත් ඒකේ සම්පජානකාරී, ඒකේ මුලැමැදාග තේරෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වය තේරෙනවා. ඒකේ ස්වභාවය වැටහෙනවා. නැත්තේ නෑ. තව සතිමත් භාවය පැවැත්වුවොත් තව අවබෝධයටපත් වෙනවා. ඉතින් එසේ අවබෝධ වුණාම එක තැනකදී තේරෙනවා මේකේ කල යුත්ත නොකල යුත්ත, ගත යුත්ත හල යුත්ත, අනුගමනය කළ යුත්ත බැහැර කළ යුත්ත කියන දේත් වැටහෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී ගත යුත්ත ගන්නයි හල යුත්ත හලන්නයි උපකාරී වෙන දේ තමයි විරිය, සම්මා වායාම. එතකොට ඒ එක්කම අපි වීරිය අපි තුල වැඩෙනවා. මොකද ඒක තේරෙන්න පටන් ගන්නවා අර ගත යුත්ත හල යුත්ත කියන එකෙන් අදහස් කරන්නේ ඒක මේ ලෞකික පැත්තෙන් බලලා කියන දෙයක් නෙමෙයි. ඒක දුක පැත්තෙන් තමයි ගත යුත්ත හල යුත්ත තීන්දුව වෙන්නේ. දැන් යමක් දුකට හේතු වෙනවා නම් ඒක හල යුත්ත. මොකද අපි යන්නේ ඉලක්කය දුකින් මිදීමටනේ. දුක්ඛ නිරෝධයට, මේ කෙලෙසුන්ගෙන් මිදීමට. එතකොට ඒක හල යුත්ත වෙනවා. යමක් දුකට හේතු වෙනවා නම්, යමක් කෙලෙස් වඩනවා නම් ඒක හල යුත්ත වෙනවා. ඒ වගේම යමක් නිකලෙස් භාවයට හේතු වෙනවා නම්, දුකෙන් මිදීමට හේතු වෙනවා නම් ඒක ගත යුත්ත වෙනවා. අන්න ඒ දෙක වැටහෙන්න පටන් ගන්නවා. මේ සම්පජානයට තමයි ඒක, විමසුම් නුවණට තමයි ඒක තේරෙන්නේ. යම් තැනකට අපි එනකොට ඒක වැටහෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධ කරගෙන
අපිට දේශනා කරලා තියෙන. ඒක නිසා අපිට අපේ මග තවත් පහසු වෙලා තියෙනවා. උන්වහන්සේ දරූ තරම් ප්‍රයත්නයක් දරන්න අපිට අවශ්‍ය නැති වෙලා තියෙනවා. උන්වහන්සේ ඉදං කුසලං ඉදං අකුසලං කියලා තෝරලා බේරලා අපූර්වට දේශනා කරලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඉදං කුසලං කියන ටික ගන්නයි ඉදං අකුසලං කියන ටික හලන්නයි. ඒක අපේ ජීවිතය තුළින්ම එහෙම අකුසලං කියන දේවල් අපේ ජීවිතේ තියෙනවද කියලා බලලා ඒක හලලා දාන්න. කුසලං කියපු දේ අපේ ජීවිතය තුළ තියෙනවද නැද්ද කියලා බලලා තියෙනෝ නම් වැඩි දියුණු කරගන්න නැතිනම් උපදවා ගන්න. එතකොට බුදුවරයෙක් පහළ වීම, කල්යාණ මිත්‍රයෙක් ලැබීම ඒ අතින් පශ්චාත් ශ්‍රාවකයන්ට විශාල යහපතක් වෙනවා. මොකද තමන් සොයන්වම මේක අවබෝධ කරගන්න අවශ්‍ය නැහැ. අවබෝධ කරගෙන දේශනා කරපු කෙනෙක් ඉන්නවා. ඒක නිසාම බුදුරජාණන් වහන්සේ මේ සද්ධාව කියලා දෙයක් අපිට උගන්වලා තියෙනවා. සද්ධාව කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි පැහැදිලි වැටහීම අවබෝධය තුලින් පිළිගැනීම. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිගත්තොත්, ධර්මයේ පිළිගත්තොත්, ශ්‍රාවක භාවයේ පිළිගත්තොත්, බුද්ධ ධම්ම සංඝ කියන්නේ ඒ තුන ගමන පහසුයි. ගමන පහසුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිගන්න කෙනා උන්වහන්සේගේ ධර්මයේ පිළිගන්නවනේ. ධර්ම රත්නේ. ඊට පස්සේ ඒ ධර්මයේ තුලින් ලැබිය හැකි ඒ ගුණාත්මක පෞරුෂය, ඒකනේ ශ්‍රාවකත්වයේ කියන්නේ, සංඝ කියන්නේ. ශ්‍රාවකත්වයත් පිළිගන්න. එතකොට ගමන පහසුයි. සම්මාදිට්ඨික වෙනවා කියලා කියන්නේ, නැත්නම් ශ්‍රද්ධාවන්ත වෙනවා කියලා කියන්නේ, උපාසක වෙනවා කියලා කියන්නේ. ඊ අදහස්. ඉතින් ওই විදිහට ගතයුත්ත හලයුත්ත තේරුම් ගත්තම ඒ සඳහා යම්කිසි උත්සාහයක්, වීරියක් අවශ්‍ය වෙනවා. අන්නේ වායාමයේ ඒ වීරියේ උත්සාහය තමයි මේ ආතාපි කියලා සතිපට්ඨාන දේශනාවේ පැහැදිලි කරන්නේ. මේක වෙනත් තැන්වල සම්මා වායාම කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී. බොජ්ජංග ධර්මවලදී විරිය සම්බොජ්ජංග කියලා කියනවා. ඔය කොතන කොයි විදිහට සඳහන් වෙලා තිබුණත් අදහස් කරන්නේ එකම දෙයක්. සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඔය මූලික කුසලතා තුන උපද්දාගෙන ඒ තුලින් ඉදිරියට යෑමක් තියෙනවා. මූලික කුසලතා තුන වෙන්නේ ඔය තුන. සතිමා, සම්පජානෝ, ආතාපි. ඉතින් අපි දැන් ඔය කුසලතා තුන සෑහෙන දුරට වර්ධනය කරගෙන දැන් අපි ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ දීපු කමඨහන් ඔස්සේ ඉදිරියට ඇවිත් තියෙනවා. කායානුපස්සනාවට අදාළ කමඨහන් අපිට දීලා තියෙන රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් ගන්න. ඉතින් අපි රූප ධර්ම වල කේන්ද්‍රය, මධ්‍ය ලක්ෂ්‍ය වෙන්නේ රූපකාය, මේ ශරීරය, ඇඟ. ඉතින් ඒක කමඨහන කරලා දීපු ඒ කමඨහන් තුන, පටිකූල මනසිකාර, ධාතු මනසිකාර, සීවතික මනසිකාර වැඩුවම අපිට මේ ශරීරය ගැන සතිමත්, ශරීරය ගැන දැනුවත්. ඉතින් ඒකෙදි ශරීරය සම්බන්ධයෙන් ගත යුත්තේ මොකද්ද, හල යුත්තේ මොකද්ද කියලා අපිට තේරෙයි. ඉතින් ගත යුතු දේ, හල යුතු දේ ඇත්ත වශයෙන්ම අපිට අන්තිමට තේරෙනවා ඒක ශරීරේ නෙවෙයි තියෙන්නේ, මනසේ කියලා. රූප ධර්ම වල නෙවෙයි තියෙන්නේ. මේ රූප ධර්ම සම්බන්ධයෙන් අපි තණ්හා මාන දිට්ඨි ඇති කරගෙන තියෙනවා නම් අන්න ඒවා තමයි හල යුතු දේ. හල යුතු දේ. මේක යථා ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි ගත යුතු දේ. මේක ඇත්ත తත්වය, අනිත්‍ය අනාත්ම ස්වභාවය, ඒක අපි ගත යුතු. මේක නිට්ටයයි, ආත්මයි, සුඛයි කියලා හිතාගෙන තියෙනවා නම් ඒක හල යුතු දේ. එතකොට රූපේ සම්බන්ධ ගැටලුව එතනින් අවසන් වෙනවා. අර විකෘතිය ප්‍රකෘතියට එනවා. ඉතින් ওই විකෘතිය ඇතුලේ තියෙන්නේ, ලෞකිකත්වයේ ඇතුලේ තියෙන්නේ රූපේ සම්බන්ධයෙන් නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලාමනේ. ඒ නිට්ටය සුඛාත්ම වැඩසටහනමයි තියෙන්නේ ඔක්කොම. මේ රූපකාය ඇතුළු රූප ධර්ම නිට්ටය කරගන්න, ආත්ම කරගන්න, සුඛ කරගන්න, විපරිණාමය වෙන එක අවිපරිණාමී කරගන්න තියෙන
එවැනි සංකල්පවල ඉඳගෙන එවැනි ප්‍රෝග්‍රෑම්ස් නැත්නම් එවැනි වැඩසටහන් එයාගේ ව්‍යාපෘති ප්‍රොජෙක්ට් තමයි යන්නේ සම්පූර්ණ. ඒක විකෘතියක්. එතන නෑ නිවනක්, එතන නෑ සැනසීමක්. මේ විකෘතිය ඇතු. ප්‍රകൃතියට ආපුවහම මේකේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් ගත්තම කිසි ගැටලුවක් නෑ. දුකක් නෑ, ප්‍රශ්නයක් නෑ. ඒකත් එක්ක ඉන්න පුළුවන් අනිශ්චිතයි. ඒ ඔය විදිහට අපි රූප ධර්ම සම්බන්ධ ගැටලුව निराකරණය වෙනවා. ඒකයි. ඊළඟට නාම ධර්ම සම්බන්ධයෙන් ගැටලුවට ආවා වේදනා චේතනාවලට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් චිත්තානුපස්සනාව දක්වා ඇවිල්ලා තියෙනවා. චිත්තානුපස්සනාවට ආපුවාම අපි ආවේ වේදනානුපස්සනා චිත්තානුපස්සනා දෙක තුල අපි දැන් එතෙන්දි තමයි මේ සංඥා භාවනා කියන කොටසට අපි ආවේ. මේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, සුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා දක්වා අපි ආවා. පහාන කියන තැන අර බහැර කළ යුත්ත, ඉවත් කළ යුත්ත, අයින් කළ යුත්ත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒක තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න, ඒක වටහා ගන්න කියන කාරණේ. ඉතින් අපි එතෙන්ට මේ මට්ටමට ඇවිදින් තිබෙනවා පහාන සංඥාවට. ඉතින් එතෙන්දී තමයි අපිට හරියටම මේ චිත්තානුපස්සනාවට ආපුවම හරියටම විකෘතිය හසු වෙන්නේ. මේ විකෘතිය තියෙන්නේ ඇත්තටම මානසෙ. සත්වයාගේ පුද්ගලයාගේ මානසෙ තියෙන. රූප ධර්ම කිසිවක් විකෘති ධර්ම නෙවෙයි. වේදනාවත් විකෘතියක් නෙවෙයි. සංඥාවලට ආපුවාම සංඥාවල තියෙනවා අකුසල සංඥා කියලා කොටසක්. නැත්තම් අපි ඒකට සංඥා විපල්ලාස කියනවා. සරල සිංහලෙන් කිව්වොත් වැරදි වැටහීම්, වැරදි තේරුම් ගැනීම. මේ තේරුම් ගැනීම වලට වැටහීම් වලට තමයි සංඥා කියන්නේ. පාලි භාෂාවේ. එතකොට වැරදි වැටහීම්, වැරදි තේරුම් ගැනීම ටිකක් තියෙනවා. එතකොට ඒවට කියන්නේ සංඥා විපල්ලාස නැත්නම් අකුසල සංඥා. මේක තමයි ප්‍රධානම ගැටලුව. ඒකම සිද්ධ වෙන තවත් ගැටලු දෙකක් අපිට අඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. සංඥා අකුසල වෙනකොට චේතනාත් අකුසල වෙනවා. වැරදි විදිහට තේරුම් ගත්තොත් වැරදි විදිහට හිතන්න පටන් ගන්නවා. චේතනා කියලා කියන්නේ හිතනවා කියන එක. සිතිවිල්ල, හැඟීම, ආකල්පය ඔය වගේ වචන අපි පාවිච්චි කරන චේතනාවලට. එතකොට එවැනි වැරදි හැඟීම්, වැරදි ආකල්ප, වැරදි සිතුම් පැතුම් ටිකකුත් ඇති වෙනවා. අකුසල චේතනා කියලා අපි පාලියෙන් කියන්නේ. අකුසල චිත්ත, අකුසල චෛතසික කියන වචනත් අභිධර්මයේදී එහෙම පාවිච්චි කරලා තියෙනවා. චිත්ත චෛතසික කියන වචන. මුල් බුදු සමයේ චේතනා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මුල් බුදු සමයේ චිත්ත කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා මේ චිත්තානුපස්සනාවේදී. ඒ වගේම මේ සංඥා භාවනාවලදී පාවිච්චි කරලා තියෙන විතක්ක කියන වචන. එහෙම හිතා ගැනීම. සමහර වෙලාවට මේ මඤ්ඤණා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මුල් බුදු සමයේ පපංච කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මේ විකෘතිය, මානසික විකෘතීන් මේ වැරදි තේරුම් ගැනීම සහ ඒ මතින් පහළ වෙන වැරදි සිතුම් පැතුම්, අකුසල සහගත සිතුම් පැතුම්. ඊළඟට ඒ එක්කම ඇති වෙනෝ මෙනෙහි, වැරදි ආකාරයේ මෙනෙහි කිරීම. අපි ඒවට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. ඔන්න ඔය තුන තමයි බහැර කළ යුතු දේවල් හැටියට අන්තිමට අපිට තේරෙන්නේ. ඔය තුනට තමයි පපංච කියන්නේ. එහෙම නැත්නම් මඤ්ඤණා කියන්නේ. එහෙම නැත්නම් අකුසල විතර්ක කියන්නේ. අකුසල චේතනා ආදී වශයෙන් කියන්නේ ඔය තුන. ඉතින් ඔයිනොත් ප්‍රධාන වෙන්නේ මේ අකුසල සංඥා. වැරදි වැටහීම, වැරදි ආකාරයේ තේරුම් ගැනීම.
ඉතින් පහාන සංඥාවට ගියාම බුදුරජාණන් වහන්සේ කතමාචානන්ද පහාන සංඥා මොනවාද ආනන්ද මේ බහැර කළ යුතු දේ තේරුම් ගැනීම කියලා කියන්නේ? uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam මිහිංසා විතක්කං. uppannee පාපකේ අකුසලයේ ධම්මේ. නාදි වාසේති පජහති විනෝදේති බන්ති කරෝති අනභවං ගමේති. අයං උච්චතානන්ද පහාන සංඥා. හරිම කෙටියෙන් සරලව දේශනා කරලා තියෙනවා ආනන්ද අපේ හිතේ යම්තාක් උපදිනවා නම් මේ විකෘති මොනවාද විකෘති? අකුසල සංඥා, අකුසල චේතනා සහ අයෝනිසෝ මනසිකා. හරිම පැහැදිලි. ඔය තුන තමයි බහැර කළ යුතු දේ. ඉතින් මේ බහැර කළ යුත්ත අල්ලගත්තේ කවුද? අල්ලගන්නේ තමන්ගෙම සතිය. තමන්ගෙම සම්පජඤ්ඤය. මේ දෙකෙන් තමයි අල්ලගන්නේ. බහැර කරන්නේ කවුද? තමන්ගෙම වීරිය තුලින්. එතකොට අර මේක හරි විශේෂත්වයක් තියෙනවා. මේ සතිය සම්පජඤ්ඤේ සතිය ඉපැද්දීම තුලින් අභ්‍යන්තරයට අවදි වෙනවා අපිව. අජ්ජත්තේ ඇතුළතට සතිය ගෙනාපුවාම අපි අපේ අභ්‍යන්තරය පිළිබඳව අවදි වීමක් සිද්ධ වෙනවා. අවදිමත් බවකින් ඉන්නවා ඇත්තටම වර්තමාන මොහොතේ. මේ දැන් එහෙම ඉන්නකොට අභ්‍යන්තරයේ පවතින දේ පිළිබඳව අපිට දැනුවත් භාවයක් එනවා. එතකොට මේවා අපි දකිනවා. අකුසල චේතනා, අකුසල සංඥා, අයෝනිසෝ මනසිකාර. අන්න ඒවා දකිනවා. ඒක වෙන කෙනෙකුට පෙන්නලා දෙන්න පුළුවන් කමක් නැහැ. කාටවත් පුළුවන් කමක් නැහැ ඒක පෙන්නලා දෙන්න. අපිම දකින්න. ඊළඟට ඒ දැක්ම තමයි මේ සම්පජානකාරී බව. ඊළඟට ආතාපි කියන්නේ ඒක බැහැර කරගන්න අපිම දකින්න. මෙන්න මේක බැහැර කළ යුත්තක්, මේක අයින් කළ යුත්තක් කියලා ඒක බැහැර කරනවා. එතකොට මේ ඇතුළත විකෘතිය දකින්නේ අපිමයි, තේරුම් ගන්නේ අපිමයි, ඒක විකෘතියක් බව තේරුම් ගන්නේ අපිමයි, ඒක බැහැර කරන්නේ අපිමයි. කියන්නේ තමන්මයි. වෙන කවුරුවත් නාඤ්ඤෝ අඤ්ඤං විසෝදයේ. මේ පිරිසිදු කරන්නේ තව කෙනෙක්ව පිරිසිදු කරනවා නෙමෙයි. අපිව පිරිසිදු කරගන්න දෙයක් මේ තියෙන්නේ. ඉතින් ඒ පිරිසිදු කරගන්න නම් අපේ ඇතුළත අපි දකින්න ඕනේ. ඒ ඇතුළතට සතිමත් වීම තමයි මේ සතිය කියලා කියන්නේ. ජත්තං ඇතුළත තමා පිළිබඳ සතිමත් භාවය. ඉතින් අපිට දැන් අන්තිමට මේ චිත්තානුපස්සනාවට ආපුවම තමයි හරියටම අපිව දකින අවස්ථාව බවට පත් වෙන්නේ. ඇතුළත නාම ධර්ම අපි දකින වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර ඔය ආදී වශයෙන් පෙන්නලා දීපු අපිම හිතන පතන විදිය, අපේ හැඟීම්, අපි යම් දේ විඳින ආකාරය තමන්ම දකින. ඉතින් එහිදී ඇති වෙලා තියෙනවා නම් ඔය තුන අපි එතනින් බැහැර කරනවා. ඒකයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමේ අපි ගන්න ප්‍රතිඵලය. අනුගමනය කරන ක්‍රමය සහ ඒ තුලින් ගන්න ප්‍රතිඵලය ඒකයි. ඉතින් අපි පහන සංඥාව දක්වා කතා කළා. ඉතින් මේකට මම පොඩි නිදර්ශනයක් ඉදිරිපත් කරන්න කැමතියි. මේ අපි කරන මේ ක්‍රියාකාරකම නැත්තම් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඇතුලේ මොකද්ද කෙනෙක් කරන්නේ? මේක හරියට උදාහරණයකින් කිව්වොත්, නිදර්ශනයකින් කිව්වොත්, දැන් කිසියම්
ළමෙක් සෙල්ලම් කරන තැනක ඒ ළමයා පිළිබඳව සෝදිසියෙන් ඉන්න වැඩිහිටියෙක් ඉන්නවා කියලා අපි හිතමු. ළමෙක් ක්‍රීඩා කරනවා. ඒ අම්මා හෝ තාත්තා එයා සෙල්ලම් කරන්නේ නැහැ. එයා ළමයා පිළිබඳව සෝදිසිමත්ව ඉන්නවා. මොකද මේ සෝදිසිමත්ව ඉන්නේ මේ ළමයා ක්‍රීඩා කරන අතරේ සෙල්ලම් කරන අතරේ අනතුරු කරගන්න පුළුවන්. එක පැත්තේ. ඒ නිසා වැඩිහිටියෙක් ළමයාට සෙල්ලම් කරන්න දීලා සෝදිසියෙන් ඉන්න. ඒ වගේ දෙයක් මේ සතිපට්ඨානය තුල සිද්ධ වෙන්නේ. සිහිය, විමසුම් නුවණ, වීරිය කියන ගුණාංග තුන හරියට වැඩිහිටියෙක් වගේ. ඒ ගුණාංග තුන අපි ඒක පවත්වනවා නම් සතිපට්ඨානේ තියෙනවා නම් සිහි නුවණින් යුක්ත නම් අර ප්‍රවීණ වැඩිහිටියෙක් ඉන්නවා වගේ. ඉතින් එයා දැන් සෝදිසියෙන් ඉන්න ළමයා දැන් මිදුලේ අපි හිතමු මිදුලේ සෙල්ලම් කරනවා කියලා. ඉතින් එයා සෝදිසියෙන් ඉන්න. ඉතින් ළමයා නිදහසේ සෙල්ලම් කරනවා. ඒ නිදහසේ සෙල්ලම් කිරීම හා සමානයි අපේ මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. නාම ධර්ම රූප ධර්ම ඇසුරෙන් නාම ධර්ම ක්‍රියාත්මක වීම. ආයතන ක්‍රියාත්මක වීම එහා සමානයි. ඉතින් ඕක නතර කරන්න බෑ. ඕක ස්වභාවිකව හේතුඵල ධර්මානුකූලව ඒ දේ එසේම සිදු වීගෙන යන. ඉතින් මෙතන මොකද්ද වෙන්නේ? යම් වෙලාවක යම් අවස්ථාවක මේ අපි හිතමු අර සෙල්ලම් කරමින් ඉන්න ළමයාගේ බෝලය පාර අනිත් පැත්තට යනවා. පාර හරහා එයා පැත්තට යනවා කියලා. සාමාන්‍ය ළමයා නම් ඒ බෝලේ පසුපස හඹා යනවා මිසක මේ තමන් පාර හරහා දුවනවා කියන අදහස නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට බෝලේ පසුපස හඹා යන ළමයා පාර හරහා නිසා එහා පැත්තට යන්නේ අනතුරකටපත් වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? වැඩිහිටියා. දැන් එයා අවදිමත්ව ඉන්නේ. එයා අවදිමත් කෙනෙක් මේ දැනුවත් මෙතන සතිය සම්පජඤ්ඤේ වීරිය. එතකොට දැනුවත්ව ඉන්නේ. එතකොට මේ දැනුවත් භාවය තුල මොකද්ද වෙන්නේ? එයා මේ දරුවව නතර කරගන්න. ඇයි නතර කරගන්නේ? නතර කරගෙන යාට උපදේශයක් දෙනවා. බෝලේ ගන්න ඕන පාරේ එහා පැත්තට ගිහිල්ලා හැබැයි පාරේ වාහන යනවා. ඒ නිසා බෝලේ ගන්න එපා කියන්නේ නැහැ. සෙල්ලම් කරගෙන යනවා නම් බෝලේ ගන්නවා. බෝලේ ගන්න හැබැයි පාර අයිනට ගිහිල්ලා දෙපැත්ත බලලා වාහන නැත්තම් පාර පැනලා බෝලේ අරගෙන ආපහු මේ පැත්තට එනකොටත් දෙපැත්ත බලලා වාහන නැත්තම් බෝලෙත් අරන් එන්න. එතකොට එවැනි අවබෝධයක් එවැනි දැනුමක් කලින් ළමයාට තිබ්බේ නැහැ. ළමයාගේ අවශ්‍යතාවය බෝලේ ගැනීම පමණයි. පාර පැනලා. නමුත් දැන් වැඩිහිටියා අර මෙතන ඉන්න වැඩිහිටියා ළමයා කෙන සෝදිසියෙන් ඉන්න වැඩිහිටියා දන්නවා පාර පැන්නොත් ළමයා සමහර විට එන වාහනයක වදින්න පුළුවන්. ඒ දැනුම ළමයාට නැහැ. එයාට අවශ්‍ය බෝලේ පමණයි. සෙල්ලම් කර ඉන්නකොට බෝලේ ගියා පාරෙන් එහා පැත්තට කෙලින්ම බෝලේ පසුපස හඹාගෙන යනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි අපේ සාමාන්‍ය නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය. මෙන්න මේ වගේ ස්වභාවයක්. හැබැයි ඒ ක්‍රියාකාරීත්වයේ ඇතුලේ බොහෝ දුක්ඛ දෝමනස්ස ප්‍රශ්න ගැටලු පැන නගින ඇති වෙනවා. එතකොට ඒ දුක්ඛ දෝමනස්ස ප්‍රශ්න ගැටලු දැකගන්නේ ඒකට අවදිමත්ව ඉන්න නිසා
ඒ දැක ගැනීම සිද්ධ වෙන්නේ මේ සතිය සම්පජඤ්ඤ විරිය කියන මේ කුසලතාවල. ඒතර අපි යම් මොහතක සිහිනුවන උපද්දාගෙන සිටිනවා නම් සිහිනුවනින් යුක්ත නම් අපේ මේ නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වය තවත් විදියකින් කිව්වොත් අපි හිතන දේ, අපි කියන දේ, අපි කරන දේ, අපි නෙවෙයි මම. තමන් කියන දේ, තමන් කරන දේ, තමන් හිතන දේ පිළිබඳව තමන් සෝදිසිමත්, තමන් දැනුවත්. අන්න එතන යම් කිසි ආකාරයක අකුසල පක්ෂයට බර වීමක්, අයහපතට යොමු වීමක්, පාපයට වැටීමක් සිද්ධ වෙන්න යනවා නම් හෝ සිද්ධ වෙනවා නම් ඒක වළක්වා ගැනීමේ හැකියාව තියෙන්නේ මේ තුන් දෙනාට විතරයි. සිහියයි, ප්‍රඥාවයි, වීරියයි තුනට විතරයි. වෙන කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක වළක්වා ගන්න. අපිව පාපයෙන් අකුසලයෙන් වළක්වා ගන්න වෙන කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අපිම වර්ධනය කරගත්ත අපි තුලම පවතින මේ කුසලතා තුනට පමණයි පුළුවන්කම තියෙන්නේ. ඒ කුසලතා තුන ගැන තමයි මම කිව්වේ අපි අර ළමයා සෙල්ලම් කර කර ඉන්න තැන ඉන්න සෝදිසිමත් වැඩිහිටියා වගේ. සෝදිසිමත් වැඩිහිටියා. එතකොට මේ අර නිදර්ශනයේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. නිදහසේ සෙල්ලම් කරන ළමෙක් ඉන්නවා. ඒ පිළිබඳව සෝදිසිමත්ව ඉන්න වැඩිහිටියෙක් ඉන්නවා. හැබැයි මේ කියන සතිපට්ඨානයට ආපුවාම අපි තුලම සිද්ධ වෙන ක්‍රියාකාරකම් දෙකක් එක පුද්ගලයෙක් තුලම සිද්ධ වෙන ක්‍රියාකාරකම් දෙකක් මේන් අදහස් කරන්නේ. අපි තුල සිහිය නුවණ පවත්වනවා. වීරිය අපි තුලම වර්ධනය කරගෙන තියෙනවා. ඉන්ද්‍රිය මට්ටමට ගෙනල්ලා තියෙනවා. සති ඉන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, විරීන්ද්‍රිය. ඒක අපි අවදි කරන් ඉන්නවා. හැම මොහොතෙම. අපි කියන්නේ අර සක්‍රීයව තබා ගන්නවා, ඔන් කරගෙන ඉන්නවා කියලා කියන්නේ. සක්‍රීයව තබා ගන්න. ඒක තමයි සතිපට්ඨාන කියන්නේ. ওই තුන සක්‍රීයව තබා ගැනීමටයි සතිපට්ඨාන කියන්නේ. පිහිටුවාගෙන ඉන්නවා කියන්නේ. එතකොට එහෙම ඉන්නකොට තමයි අර අභ්‍යන්තරයේ අපේම අභ්‍යන්තරයේ සිද්ධ වෙන අර අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර තුන අපිට හමු වෙන්නේ. හසු වෙන්නේ. අර අපි කතා කරන නිදර්ශනය ගත්තොත් අර ළමයා වැරදි 3යි කරන්නේ. සෙල්ලම් කරද්දී යාතින් සිද්ධ වෙන්නේ වැරදි 3යි කියලා අපි හිතමු. ඒතර අර වැඩිහිටිය දන්නෝ මෙයාගේ අතින් සිද්ධ වෙන්න පුළුවන් වැරදි 3යි. අන්න ඒ තුنين වළක්වන එකයි එයාගේ රාජකාරිය. ඉතින් ඒක සිද්ධ වෙන්න යනකොටම එයා ඒකෙන් වළක්වගෙන ඒ පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරනවා. මේ වැඩිහිටියා ඉන්නේ හැමතිස්සෙම ළමයා සෙල්ලම් කරන හැම මොහොතකම එතෙන්ට වෙලා ඉඳගෙන අර වැරදි තුනෙන් වළක්වන්න නෙවෙයි. එයා මුලින්ම වැරද්ද සිද්ධ වෙන්න යන වෙලාවෙම ළමයාව දැනුවත් කරනවා. අපි එකක් උදාහරණයක් හැටියට කිව්වා. මිදුලේ සෙල්ලම් කර ඉන්න ළමයාගේ බෝලේ පාරෙන් එහා පැත්තට යනවා. මේ පාර ප්‍රධාන මාර්ගය. වේගයෙන් වාහන එහා මෙහා යන පාරක්. ඒ පාරයිනේ ළමයා සෙල්ලම් කරමින් ඉන්නේ. කිසියම් හේතුවකින් ළමයාගේ බෝලේ පාරෙන් එහා පැත්තට යනවා. ළමයාට අවශ්‍ය බෝලය ගැනීම පමණයි. මේ කාම ලෝකේ මිනිසුන්ගේ හැසිරීම ඔච්චරයි. ඊට වැඩි දෙයක් දකින්නේ නැහැ. නමුත් මේ බෝලේ ගන්න යන්නේ වේගයෙන් වාහන එහා මෙහා යන පාරක් හරහා මේ ළමයා යන. ළමයාට බෝලය ගැනීමේ සිහිය පමණයි. තමන් වේගයෙන් වාහන එහා මෙහා යන පාරක් හරහා යනවා කියන කල්පනාව ළමයාට නැහැ. ඒ තරම් ප්‍රවීණත්වයක්, ඒ තරම් දැනුවත් බවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ බෝලය ගන්න යෑම තුළ ළමයා අනතුරටපත් වෙනවා. මේ කාම ලෝකේ නැත්තම් මේ මනුෂ්‍ය ජීවිතය තුළ මේ ආයතන ක්‍රියාත්මක වීම හරහා ඇස කන නාසය දිවකය
තුලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබා ගැනීම මනසින් යම් යම් දේ වටහා ගැනීම නැමැති බෝලය ගන්න මේ ක්‍රීඩාව ඇතුලේ එවැනි දෙයක් විතරයි සත්‍යයට තියෙන්නේ. නමුත් මේක ඇතුලේ දුක හැදෙනවා. ඒ ක්‍රියාව කෙරෙන්නේ මේ කෙලෙස් මැද්දෑවේ මේක ඇතුලේ දුක හැදෙනවා කියන එක සත්‍යයට තේරෙන්නේ. ඉතින් ඒක තෝරලා දෙන්නේ අපේ සිහිය අපේ ප්‍රඥාව දෙක. එකකින් වළක්ව ගන්නේ අපේ වීරියමයි. ඉතින් අර ළමයා එකවර උත්සාහ කරනවා පාරේ අනිත් පැත්තට යන්න. අපි මේ නිදර්ශනයක් කියන්නේ. මේ නිදර්ශනය තුළින් අපේ ජීවිතේට මේක ඇතුල් කරලා මේක තේරුම් ගන්න මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට ඒ තරම් විවේක බුද්ධියක් සංසුන් හිතලා මේ ඥානය ඇති කරගන්න පුළුවන් කියලා. ඉතින් අපේ ජීවිතේ ලොකු ක්‍රීඩාවක තියෙන. ඒ ක්‍රීඩාව ඇතුලේ ලබන වින්දනය තුල ඉන්නේ ක්‍රීඩාවක නිතරම ඒ වින්දනයක් තුල ඉන්නේ. ඒ වින්දනයේ ඇතුලේ ඉන්නේ. ඉතින් ඒ වින්දනය ලබා ගැනීමෙහිලා අප කරන කියන දේවල් හරහා හිත කෙලෙසෙනවා. ඒකෙන් දුක එනවා කියන එක අපිට ඒ පිළිබඳව සතිය නැහැ. අසුතව පුදුජන මට්ටමේ. සීනුවන වීර්ය නැහැ. ඒක නිසාවෙන් බුදුරජාණන් වහන්සේ මේ සිහිනුවන වීර්ය කියන දේ උපද්දන. ඒ තුන සිහිනුවන වීර්ය උපද්දාගෙන පවත්වගෙන යනකොට හරියට අන්නර ළමයා ක්‍රීඩා කරන තැන ඉන්න වැඩිහිටියා වගේ. ඉතින් යා සිද්ධ වෙන දෝෂයේ පළමු අවස්ථාවේදීම ඒක තෝරලා දෙනවා. දරුවා නතර කරගන්නවා తాවකාලිකව. බෝලේ ගන්න ඕන. හැබැයි පාර පනින්න ඕන පරිස්සමෙන්. මේ පාරේ වාහන එහා මෙහා යන පාර. ප්‍රධාන මාර්ගයට ඔබ යන්නේ. ඒක නිසා දෙපැත්ත බලලා වාහන ඈතින් එන මට්ටමක නැත්නම් වාහන නැති අවස්ථාවක බලලා පාර පනින්න. පැනලා බෝලේ ගන්න. අරගෙන ආපහු ඔබ එන්න ඕන මේ පැත්තට. එහෙනම් ආපහු ඒ විදිහටම සෝදිසිමත් වෙලා ආපහු පාර පනින්න. සමහර විට මෙතෙන්දී පළමුව මේ දරුවට පාරෙන් එහා පැත්තට යන්නත් ආපහු බෝලේ අරගෙන පාරෙන් මේ පැත්තට එන්නත් අර වැඩිහිටිය උදව් කරනවා. ක්‍රමයේ කියලා දීලා උදව් කරනවා. ඉතින් උදව් කරපුවාම ඒ ළමයා එතන ඉඳලා පළවෙනි වැරද්ද අඳුනාගෙන වැරද්ද කියන්නේ තමා අතින් සිද්ධ වෙන්න පුළුවන් පළවෙනි අනතුරු අඳුනාගෙන බෝලේ නොගෙන ඉන්නව නෙවෙයි. අනතුර වළක්වා බෝලය ගන්න තරම් දක්ෂයෙක් බවට පත් වෙනවා. ඒ සිහිනුවන විසින් අපි තුල උපද්දන කුසලතාවයේ ඒකයි. මේ ඇස කන නාසය දිව කය මන මේවා ක්‍රියාත්මක කිරීම නතර කරනවා නෙවෙයි. මම මේ නිදර්ශනය ගන්න එක නතර කරනවා නෙවෙයි. හැබැයි මේවා ක්‍රියාත්මක වෙද්දි වෙන දෝෂ තුනක් තියෙන. පළවෙනි දෝෂේ අකුසල සංඥා, දෙවෙනි දෝෂේ අකුසල චේතන, තුන්වෙනි දෝෂය අයෝනිසෝ මනසිකා. මේ ගේම මේ ක්‍රීඩාව ඇතුලේ සිද්ධ වෙන්නේ මෙන්න මේ වැරදි තුන. මේ වැරදි තුන අල්ලලා දෙන්න පුළුවන්කම තියෙන්නේ මේ සතිපට්ඨාන ක්‍රමයට විතරයි. සතිපට්ඨාන ක්‍රමයට කියන්නේ සිහියයි ප්‍රඥාවයි වීරියයි තියෙනවා. සිහියයි ප්‍රඥාවයි තිබ්බොත් තමයි මේක අල්ල ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ දෝෂ තුන, මේ වැරදි තුන, මේ ක්‍රීඩාවේ තියෙන වැරදි තුන. විරිය තිබ්බොත් තමයි මේ වැරද්දෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් වැරද්ද දැනගෙන හිටියත් නැවත වරද කෙරෙනවා. ඉතින් වරදින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ මේ විරිය තියෙනවා නම් පමණයි. ඔන්න ඔය විදිහට මේ සතිපට්ඨාන ක්‍රමය ඇතුලේ සිහිනුවන වීරිය පවත්වා ගැනීම නම් වූ මේ සතිපට්ඨාන ක්‍රමය තුල සිදුවන්නේ කෙරෙන්නේ කුමක්ද කියන එක ටිකක් පැහැදිලි කරන්න මම මේ අද උත්සාහ කළේ. ඉතින් ඔය විදිහට ආපහු අපි අර නිදර්ශනයට යනවා. මොකද්ද නිදර්ශනේ? මේ ගෙමිදුලේ දරුවෙක් ක්‍රීඩා කරමින් ඉන්නවා. එතන සෝදිසිමත් වැඩිහිටියෙක් ඉන්නවා.
ඒක අපි ගත්ත නිදර්ශනය. එතකොට ඔන්න එක වරදක් දරුවා අතින් සිද්ධ වෙන්න පුළුවන් එක වරදක්. දරුවට ඒ පිළිබඳව අවබෝධයක් තිබ්බේ නැහැ. අපි කියමු අනතුරක් කියලා. ඒ අනතුර සිද්ධ වෙන්න යද්දී දැන් දරුවා එහෙම එකක් දන්නේ නැහැ. නමුත් වැඩිහිටියා දන්නවා. දරුවට එහෙම හැඟීමක් නැහැ. දරුවට අවශ්‍ය පාරෙන් එහා පැත්තට ගිය බෝලේ ගැනීම පමණයි. ඒ ගැනීමට යාමේදී අනතුරක් සිදුවන බව දරුවට හැඟීමක් නැහැ. වැඩිහිටියට හැඟීමක් තියෙනවා. ඒක තමයි මේ වැඩිහිටි භාවය කියලා කියන්නේ. ඒකට සතියෙන් එයා හැබැයි අවධානයෙන් හිටියා. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියන අවධානයෙන් හිටියා. දැන් වෙන්න යන නිසා වීර්යය යොදලා ඒක වළක්ව ගන්න. ඔය අපි තුල සිද්ධ වෙන දේ. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති කිව්වේ ඒක. නූපන් අකුසලයේ උපදින්නේ යනකොට අනතුරු සිද්ධ වෙන්නේ යනකොට අපේම ඇතුලේ ඉන්න මේ වැඩිහිටියා සති සම්පජඤ්ඤ විරිය අපිම අපව වළක්වා ගන්න. ඒකයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් ওই විදිහට ඊළඟට අපි තව ওই නිදර්ශනීයම තව පැත්තකට හැරෙමු. අපි හිතමු මේ ළමයි දෙන්නෙක් ක්‍රීඩාවේ නැත්නම් 3-4 දෙනෙක් මේ ක්‍රීඩාවේ දෙනවා කියලා. මේ ක්‍රීඩාවේ තියෙන කිසියම් ක්‍රීඩා නීති රීති ටිකක්. එතකොට මේ ක්‍රීඩාව පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන දිගට මේ නීති රීති වලට අනුකූලව ක්‍රීඩාව කරන්නේ නම් පමණයි. එතකොට සමහර විට මේ ඉන්න ළමයින්ට තවම මේ ක්‍රීඩාවේ නීති රීති සමහර ළමයි දන්නේ නැහැ. වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ මේ නීති රීති කඩනවා. එතකොට අර ළඟ ඉන්න වැඩිහිටියා ඒකට උපදේශයක් දෙනවා. මේ ක්‍රීඩාව මෙහෙමයි. මේක කරන්නේ මේ නීති රීති වලට අනුව. ඒ නිසා නීති රීති කඩන්න එපා. කැඩුනම ඒක තේරුම් කරලා දෙනවා. කැඩුවම මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න බෑ. මේකේ ගැටලුවක් අර්බුදයක් එනවා. මේ ක්‍රීඩාව සකස් කරලා තියෙන්නේ මේ නීති රීති වලට අනුකූලව. ඉතින් එහෙම දෙයක් වෙන්න යනවා නම් ඒකත් අර වැඩිහිටියා කියලා දෙන. එතකොට ක්‍රමයෙන් මේ ළමයි දෙන්න හෝ 3-4 දෙනා හෝ වේවා ක්‍රීඩාවේ නීති රීති තේරුම් අරගෙන මේ ක්‍රීඩාව කරන්නන් බවට පරිවර්තනය කරනවා. අපේ ජීවිතෙත් ওই වගේ ලෝක සම්මත ආචාර ධර්ම, සදාචාර ධර්ම කියලා වර්ගයක් තියෙනවා. හැමෝම දන්නවා. අපේ අතින් ඕවා කැඩෙන්න යනවා සමහර වෙලාවට. ලෝක සම්මුති නැත්නම් ලෝක ආචාර ධර්ම අපි ඒවට සීලය කියලා කියනවා. ඒවා කැඩෙන්න යනකොට කවුද ඒවෙන් වළක්ව ගන්නේ? අම්මා තාත්තා නෙවෙයි, ගුරුවරයා නෙවෙයි. තමන්ම සිහිනුවන පවත්වගෙන තිබේ නම් අර කියන අපි කියන වැඩිහිටිය එතන ඉන්නවා නම් එයා ඉදිරිපත් වෙනවා. එයා මේක වටහලා දෙනවා, තේරුම් කරලා දෙනවා. මෙන්න මෙතන ආචාර ධර්මයේ කැඩෙනවා. සදාචාරයේ බිඳෙනවා. දුරාචාරයේ දුෂ්චරිතයේ සිද්ධ වෙනවා. එහෙම වුණොත් දුක එනවා. ඒක නිසා මේකෙන් වළකින්න. අන්න වීරිය එතෙන්දි ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා ඒක කඩ කරන්නේ නැතුව කටයුතු කරනවා. එහෙම හිතන විදිහේ ක්‍රියා කරන විදිහේ දෝෂේන තැන මගහරවන්නේ මේ සිහිනුවන. තව දුරටත් අපි ওই නිදර්ශනය ඇතුළේ යමු. සමහර විට මේ ක්‍රීඩාව ඇතුළේ ජය පරාජයක් කියලා දෙයක් තියෙනවා මේ ළමයින්ගේ සෙල්ලම ඇතුළේ. එතකොට දැන් ඔන්න පරාජය වෙන්නේ නෝ. ඒක අණ්ඩායමක්, ඒක පිරිසක්, ඒක ළමෙක් කවුරු හරි. තියා රණ්ඩු කරනවා. පරාජය පිළිගන්න කැමති නෑ යා. නමුත් එතෙන්දී අර වැඩිහිටියා ඉදිරිපත් වෙලා කියනවා ක්‍රීඩාවක ජය සහ පරාජය දෙකම තියෙනවා. මේ දෙකෙන් කොයි දෙයක් බාර ගන්නවා. ඒක තමයි ක්‍රීඩාවක ස්වરૂපය. කලින් මේ දරුවා මේ කිසියම් දරුවෙක් මෙතන ඉන්නවා කියලා අපි හිතමු. පරාජය බාර ගන්න බෑ. එයාට දිනුම විතරයි ඕන. සෙල්ලම් කරන්නේ එයා දිනුම ඉලක්ක කරගෙන පරාජයට ආපු ගමම එයා රණ්ඩු කරනවා. නැත්තම් වංචනික වැඩක් කරනවා.
මොකක් හරි කරලා එයා නිතරම බලනවා පරාජයෙන් වැළකීලා ජයම ලබා ගන්න. නමුත් මෙතනින් අර වැඩිහිටියා ක්‍රීඩාව ගැන අවබෝධයක් තියෙන වැඩිහිටියා එයා කියලා දෙනවා මේ ක්‍රීඩාව ඇතුලේ ජය පරාජය දෙකම තියෙනවා. ඒක තමයි ක්‍රීඩාවේ ස්වභාවය කියන්නේ. ක්‍රීඩාවේ යථා ස්වභාවය පෙන්වනවා. කවුද මේ පෙන්වන්නේ? අර ළඟ ඉන්න ප්‍රවීණ වැඩිහිටියා. අපිටත් අපේ ජීවිතේ මේ දෙපැත්ත පෙන්වන සමුදය වය දෙකම පෙන්වනවා. ඇති වුණා වගේම නැති වෙනවා. මොකද සමහර වෙලාවට අපි ඇතිවීමට විතරයි කැමති නැතිවීමට අකමැති. දෙකම පෙන්නනෝ කවුද? ආන්න මේ සිහිය, ප්‍රඥාව, වීරිය. වීරිය මොකද කරන්නේ? මේ දෙකම එක්ක ඉන්න අපි ශක්තිමත් කරනවා. සමුදයට විතරක් කැමති වෙච්ච නැත්නම් වයට විතරක් කැමති වෙච්ච අපි සමුදය වය දෙකම එක්ක කටයුතු කරන්න පුහුණු කරනවා. සමුදය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති. මේකේ දෙකක් තියෙනවා ක්‍රීඩාවේ. අර නිදර්ශනය අපි ගත්ත ළමයින්ගේ සෙල්ලම. එතකොට ඒකේ ජයක් සහ පරාජයක් දෙකක් තියෙනවා කියලා වැඩිහිටියා පෙන්වලා දුන්නා. ඉතින් දෙකම දැන් බාර ගන්න. දැන් ළමයි සූදානම් අපි සෙල්ලම් කරනවා. නමුත් ජය වුණත් පරාජය වුණත් අපි බාර ගන්න කැමතියි. මොකද ඒක ක්‍රීඩාවට අදාළ දෙයක්. ස්වභාවික දෙයක් ජය පරාජය. ස්වභාවික දෙයක්. එතකොට අපි අර මුලින් කතා කරා ස්වභාවිකත්වය විකෘතියයි කියලා දෙයක්. ඉතින් විකෘතියටපත් වෙච්ච ළමයා නිතරම ජය විතරයි ගන්නවා. නිතරම ජය ගන්න හිතාගෙන ඉන්නවනම් යම්කිසි ක්‍රීඩාවක හරි මොකක් හරි ඒක මහා විකෘතියක්. අපි නම් හිතන්නේ ජය ගන්න එකම තමයි ලොකු දේ. ඒකම තමයි ගන්න ඕන. වෙන මොකුත් බෑ. කොහොම හරි ජය ගන්න ඕන. ඒක විකෘතියක්. ප්‍රകൃතියට පැමිණීමක් නෙවෙයි. ප්‍රകൃතිය නම් ක්‍රීඩාව ඇතුලේ ජය මෙන්ම පරාජය තිබෙනවා. ওই දෙකෙන් ඕනම එකක් මම බාර ගන්න. ඒක තමයි ප්‍රകൃතිය. එතනයි නිවන තියෙන්නේ. ජය පරාජය දෙකම පිළිගැනීම, බාර ගැනීම තුළ නිවන තියෙනවා. බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙනවා. ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජය. ජය පරාජය දෙකම හිත්වා කියලා කියන්නේ මේක මේ පිළිගන්නව එහෙම දෙයක් තියෙනවා. මේ ක්‍රීඩාව මේ ගේම ඇතුලේ මේ දෙකම උරුමයි ගේම් එක. ගේම් එකක් කියලා කියන්නේම අනිවාර්යෙන් එක කණ්ඩායමක පරාජයක් එක කණ්ඩායමක ජයයක්. ඒක මේ ජය පරාජය කියන වචන දෙකෙන් අපි දාලා කිව්වට ඒක ක්‍රීඩාව ඇතුලේ තියෙන ධර්මතා දෙකක්. උපසන්තෝ සුඛං සේති. අර පරාජය බෑ ජය විතරයි. මොකක් හරි අල්ලගත්ත කෙනා මේ දුකටපත් වෙනවා. හැබැයි දෙකම පිළිගන්න කෙනා උපශාන්තයි සංසම්. එතකොට කවුද මේ දෙක අපිට කියලා දෙන්නේ? අප තුලම තියෙන මේ සතිය සම්පජඤ්ඤය. දෙක බාර ගන්න අපි පුරුදු කරන්නේ විරිය. අන්න අර ලෝක ස්වභාවයේ තේරුම් ගන්නෝ, ලෝක ස්වභාවයේ පිළිගන්නෝ. ඒකත් එක්ක පවතින්න අපි හුරු කරමු. ඒකයි අර අනිශ්චිතෝච විහෙරති නච කිංච උපාදීයති කියලා මේ සතිපට්ඨාන දේශනාවේ හැම කමඨහනක් අගම දේශනා කළා තියෙනවා. ඉතින් අපි ඕක තමයි කරන්නේ. ඉතින් මේ වැඩි හිටියයි මේ සෙල්ලම් කරන ළමයි කණ්ඩායමයි ඔක්කොම ඉන්නේ අපි තුලම. මොකද්ද මේ සෙල්ලම? මේ සෙල්ලම මේ ඇස කන නාසය දිවකය මන මේකෙන් ගන්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම් අරගෙන මොකද්ද කරන්නේ? විඳිනවා. ඔන්න විඳිල්ලේදී සමහරු එක පැත්තකට යනවා. ගියේ මේ ජය විතරයි පරාජය බෑ. සුඛ වේදනා විතරයි දුක්ඛ වේදනා බෑ. එතෙන්ට ගියාම මොකද වෙන්නේ? විකෘතිය. නෑ සුඛ දුක්ඛ දෙකම. සුඛ දුක්ඛ විතරක් නෙවෙයි අදුක්ඛම සුඛ මේ තුනම ඇති බව
දැන ගැනීම, පිළිගැනීම, ඒ තුනම සමග පැවතීම ප්‍රകൃතිය. එතනයි නිවන තියෙන්නේ. එතනයි නිවන තියෙන්නේ. ඉතින් විකෘතියෙන් ප්‍රകൃතියට එීමක් මේ නිබ්බාන නිවීම, මේ සැනසීම. ඉතින් ඒකට පහසු මඟ අයං ඒකායනෝ මග්ගෝ, මේ චත්තාරෝ සතිපට්ඨාන කියපු විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට අපි දැන් ටිකක් ගැඹුරු තැනකට මේ සතිපට්ඨාන දේශනාව ඇතුලේ ටිකක් ගැඹුරු තැනකට එනවා. මේ නාම රූප ධර්මත් ඒවායේ ක්‍රියාකාරීත්වයක් තමයි අපි මේ ළමයින්ගේ සෙල්ලම කියලා අපි මේ නිදර්ශනයට ගත්තේ. ඒකෝර මේ නාම රූප ධර්ම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය තුල තමයි අර ළමයි අනතුරටපත් වීම, ළමයි ක්‍රීඩාවේ සම්මුති කඩකිරීම, ළමයි ක්‍රීඩාවේ ජය පරාජය බාර නොගැනීම කියන මේ දෝෂ තුන, අපි හිතමු මේ දෝෂ තුනයි කියලා ළමයින්ගේ සෙල්ලම ඇතුලේ සිද්ධ වෙන්නේ. මේ දෝෂ තුන ඇති වෙන්නේ. ඒ ක්‍රීඩාව නැත්තම් ඒ දෝෂ තුන එන්නේ නැහැ. ක්‍රීඩාව යනකොටම තමයි ක්‍රීඩාව තුල අනතුරු කර ගැනීම පළවෙනි දෝෂය. දෙක, ක්‍රීඩාවේ අනපනත් නීති රීති නොපිළිපැදීම තුන්වෙනි දෝෂය. දෙවෙනි දෝෂය. ක්‍රීඩාවේ ජය පරාජය නොපිළිගැනීම තුන්වෙනි දෝෂය. ඉතින් ඒක ඇති වෙන්නේ ක්‍රීඩාවක් යද්දි. ක්‍රීඩාවක් නැති තැන එහෙම එකක් වෙන්නේ නැහැ. මේ නාම රූප ධර්මත් නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වයත් ඒ තුලින් ඇති කරන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආදිය තුල තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මොකද්ද සිද්ධ වෙන වැරදි තුන? අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර. මම මේක මේ තුනක් හැටියට අර ක්‍රීඩාවේ තුනකුයි මේ අපි තුල සිද්ධ වෙන තුනකුයි මේ කිසියම් නිදර්ශනයක් සකස් කරලා ගත්තේ මේක වඩා හොඳින් තේරෙන්නේ. ඉතින් ඔය තුන අඳුනගන්නේ කවුද? අර ක්‍රීඩාවේ අර දෝෂ තුන අඳුනගන්නේ ළමයි නෙවෙයි. ළමයි තාම මේ ආසාවෙන් සෙල්ලම් කරන ළමයි පිරිස. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ අනතුරු කරගන්න පුළුවන්. නමුත් එතන ඉන්න වැඩි හිටියා නැත්නම් අපි කියන්නේ ක්‍රීඩා උපදේශක හරි කවුරු හරි කියමු, නැත්නම් විනිශ්චයකාරයා, කෝච් හරි, අම්පයා හරි, නැත්නම් ඉන්ටර්නින් අම්මා හරි, අප්පච්චි හරි, වැඩි හිටියෙක් හරි කවුරු හරි ඉන්නවා මෙතන. මේ ඉන්නේ හැමදාම මෙතෙන්ට වෙලා ළමයින්ව මේ ක්‍රීඩාව ඇතුලේ බලා ගන්න නෙමෙයි. ළමයින්ව අවබෝධයටපත් කරන තනියම සෙල්ලම් කරන්නම් බවට පරිවර්තනය කරන්න මෙයා ඉන්නේ. අපි කියන ක්‍රීඩාව එහෙමයි. හැබැයි දැනට ලෝකේ යන ක්‍රීඩාවල නම් අම්පයා ඉන්නම ඕන, කෝච් ඉන්නම ඕන. ඒ සමහර වෙලාවට ඒගොල්ලොත් මේ වැරදි කරනවා. ඒගොල්ලොත් මේක ඇතුලේ අර වැරදි කරන්නම් බවට පරිවර්තනය වෙලා ඉන්නේ. වර්තමාන ලෝකේ ක්‍රීඩා ඇතුලේ බලපුවා. තරංග පාවා දීම්ද මේවා දැන් ඒ විකෘතිය. නමුත් මම මේ ගන්න නිදර්ශනයේ ඇතුලේ අර වැඩිහිටිය අර තරංග විනිශ්චයකරුවා අර පුහුණුකරුවා මේ වැරදි කරන්නෙක් නොවේ. ඔහු උත්සාහ කරන්නේ මේ ළමයින්ට මේ ක්‍රීඩාවෙන් සිදුවන අනතුරු වළක්වාගෙන ක්‍රීඩා කරන්න පුහුණු කිරීම. ඊළඟට මේ ක්‍රීඩාවේ ඇති නීති රීති වලට එකඟ වී ඒවා පිළි අරගෙන ඒවාට අනුගතව කටයුතු කරන්නට පුහුණු කිරීම. ඒ වගේම ක්‍රීඩාව අවසානයේ එන ජය පරාජය දෙකම සමසිතින් බාරගෙන ක්‍රීඩාව අවසන් කරන්න පුරුදු කිරීම. ඒකට ඉන්න වැඩිහිටියෙක්, ඒකට ඉන්න තරඟ විනිශ්චයකරුවෙක්, ඒකට ඉන්න පුහුණුකරුවෙක් මේ ඉන්නේ. මේ ගේම මේ ක්‍රීඩාව ඇතුලේ ඉන්නේ එක. මේ ක්‍රීඩාව ඇතුලේ මේ ගේම ඇතුලේ ඉන්න ඒ පුහුණුකරු, ඒ විනිශ්චයකරු, ඒ වැඩිහිටිය අපි හඳුන්වන්නේ ආතාපි සම්පජානෝ සතිමා. සිහිනුවණයි වීර්යයයි. එතකොට මේකේ ඇතුලේදී මේ ළමයි අන්තිමට පුරුදු වෙනවා අර වැඩිහිටිය නැතුව,
අර කෝච නැතුව අර පුහුණු කරන්නා නැතුව අර විනිශ්චයකරුවා නැතුව ලස්සනට සෙල්ලම් කරලා ජය පරාජය සමව පිළි අරගෙන මේක අවසන් කරා. ඒකයි නිබ්බාන, ඒකයි නිවීම. අකුසල සංඥා කරන්නේ නැතුව, අකුසල චේතනා කරන්නේ නැතුව, අයෝනිසෝ මනසිකාර කරන්නේ නැතුව, කෙලෙස් හදාගන්නේ නැතුව මේ නාම රූප ධර්ම හැටියටම පිළි අරගෙන, නාම රූප ධර්ම වල යථා ස්වභාවය පිළි අරගෙන, ඒ නාම රූප ධර්ම වල ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව, ඒ නාම රූප ධර්මත් එක්ක පවතින අනිශ්චිතෝච විහෙරති කිව්වේ ඒකයි. අනිශ්චිත, අනුපාදාන, අනිදස්සන, අපපතිට්ඨිත වගේ වචන යෙදිලා තියෙනවා. මේ නිවනේ ස්වභාවය පැහැදිලි කරන තැන්වල තවත් ඉතින් තියෙන සංකාර සමත, උපදීපටි නිස්සග්ග, තණ්හක්කය, විරාග, නිරෝධ කියන වචන යෙදිලා තියෙනවා. මේ වචන වලින් කියන්නේ මේ වැරදි තුනෙන් මිදීම. අකුසල සංඥාවෙන් මිදීමයි, අකුසල චේතනාවෙන් මිදීමයි, අයෝනිසෝ මනසිකාරයෙන් මිදීමයි. ඔච්චරයි අපිට තියෙන්නේ. මේ ගේම ඇතුලේ, මේ ක්‍රීඩාව ඇතුලේ වැරදි තුනයි තියෙන්නේ. මේ වැරදි තුනෙන් බැහැර වීමයි මේකේ මූලික කාර්යය. ඉතින් මම හිතනවා මේ මම පැහැදිලි කරන මේ කාරණේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඇතුලේ අපි හඳුනාගත්ත දේ අපේ කල්යාණ මිත්‍රයන්ටත් මේක හඳුනා ගන්න පුළුවන්. බැරි නෑ. ඔබ ගැන සතිමත් වෙන්න. ඒ කියන්නේ මම ගැන සතිමත් වෙනවා කියන එකයි මේකෙන් කියන්නේ. සිහිය පිහිටුවා ගන්න. සිහිය පිහිටුවා ගත්තම මේ ගේම තේරෙනව ඉස්සර වෙලා. මේ ක්‍රීඩාව. මොකද්ද මේ ක්‍රීඩාව? මෙතන වෙන්නේ ඇස කන නාසය දිව කය තියෙනවා. මනස තියෙනවා. මේ හයට අදාළ අරමුණු හය තියෙනවා. මොනවාද හය? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්මතා. මේවා නිකන් තියනවා නෙමෙයි. ළමයි නිකන් ඉන්නවා නෙමෙයි. ළමයි මේ බෝලයක් හරි මොකක් හරි අල්ලගෙන ලොකු පොරයක්, ලොකු ක්‍රීඩාවක් කියලා අපි ඒකට කියනවා. ක්‍රීඩාවක් කියලා. ඉතින් මේවා නිකන් තියනවා නෙමෙයි. ඇහැ කන නාසය දිවකය නිකන් තියනවා නෙමෙයිනේ. ඒවට අදාළ අරමුණු හමු වුණු ගමන්ම මේ ක්‍රීඩාව, ගේම් එක, මේ සෙල්ලම පටන් ගන්නවා. මේ සෙල්ලමට අපි කියන්නේ සලායතන කියලා. ආයතන ක්‍රියාකාරීත්වය කියලා. මේ ආයතන ක්‍රියාකාරීත්වයේ ඇතුලේ සිහි නුවණ සහ වීරිය නැතිකොට නැති විට අර අනතුරු තුන කරගන්නවා මේ සෙල්ලම ඇතුළේ. නිදර්ශනයේ ඇතුලේ නම් කරන්නේ අනතුරු කර ගැනීමයි, ක්‍රීඩාවේ නීති රීති කඩ කිරීමයි, ජය පරාජය බාර නොගැනීම. ඒක. මෙතන සිද්ධ වෙන්නේ අකුසල සංඥා, අකුසල චේතනා සහ අයෝනිසෝ මනසිකාර. ඉතින් ඔතනින්නේ ඔක්කොම වරදි. ඔතනින් ඔක්කොම වරදි. ඉතින් අපිට ඕක දකින්න පුළුවන් ඇතුළත ওই වැරද්ද සිද්ධ වෙනවා නම් අපිට ඕක දකින්න පුළුවන්. ඒ කියන්නේ අවදීන් ඉන්නේ අර වැඩි හිටිය අතන ඉන්න අර තරංග විනිශ්චයකරු අර පුහුණුකරු ওই තුන් දෙනා මේකයි. අපේ සෙල්ලමේදී අපේ ගේමේදී තුනටම එක්කෙනෙක් ඉන්නේ. එතකොට එයා මධ්‍යස්ථයි, අවංකයි, නිවැරදි. එයාට අවශ්‍ය මේ ළමයි ටික අනතුරු කරගන්න නැතුව, ක්‍රීඩාවේ නීති රීති කඩ කරන්නේ නැතුව ක්‍රීඩා කරලා අන්තිමට ජය පරාජය දෙක සමසිතින් බාර ගන්න අයට බවට පත් කරන්න. ඉතින් ඒක පුළුවන්. ඒක තමයි මේ ක්‍රීඩාවේ උත්තරීතර ඵලය. උත්තරීතර ඵලය. එහෙම නැතුව කප් එක ගන්න එක නෙමෙයි. අපි හිතන්නේ ක්‍රීඩාවක ලොකුම වැඩේ කප් එක ගන්න එක කියලා. දැන් වෙලා තියෙන්නේ ඒක.
කප් එක ගන්න එක නෙමෙයි ක්‍රීඩාවක උත්තරීතර ඵලය. ක්‍රීඩාවේ යෙදෙන්නන් ක්‍රීඩාව තුල අනතුරු කරගන්නේ නැතුව ක්‍රීඩාවේ නීති රීති පිළිපදිමින් ක්‍රීඩා කරලා අන්තිමට එන ඵලය තමා කරා එන ඵලය කුමක් හෝ ජය හෝ පරාජය දෙකෙන් කවර දෙයක් වුව පිළිගනි. අන්න ක්‍රීඩාවේ ඵලය. අපේ අභ්‍යන්තරයේ සිදුවෙන සිදුවීමෙත් ඔය සලායතන ක්‍රියාකාරීත්වයේ ඇතුලේ අකුසල සංඥා අකුසල චේතනා අයෝනිසෝ මනසිකාර කරගන්න නැතුව සලායතන නිරෝධය කියලා අපි ඔකට කියන්නේ. ඉතින් ඒතනයි නිවීම, ඒතනයි සැනසීම. මේ ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මන තියෙනවා. ඒවා මැරිලා නැහැ. ඊට අදාළ අරමුණුත් තියෙනවා, රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. ධර්මතා තියෙනවා. ඒවා ගෝචර වෙනවා. මේ නාම රූපයකට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ගේම යනවා, ක්‍රීඩාව යනවා, සෙල්ලම කෙරෙනවා. ඕක එක්තරා සෙල්ලම. ඕක ඇතුලේ තමයි ඉතින් ඔය කෙලෙස් හදාගන්නේ අපි. ඔය දුක හදාගන්නේ. ඔය අවුල හදාගන්නේ. ප්‍රධාන දේ අකුසල සංඥා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතා ගන්නවා. අනාත්ම දේ ආත්මයි කියලා හිතා ගන්නවා. විපරිණාමී දේ අවිපරිණාමී කියලා හිතා ගන්නවා. පටිච්ච සමුප්පන්න දේ අදිච්ච සමුප්පන්න විදියට හිතා ගන්නවා. සමුදය වය දෙකක් තියෙන තැන එක්ක සමුදය විතරක් නැත්නම් වය විතරක් අල්ල ගන්න. ඒ තමයි අර විකෘතිය. ඒකට අපි කියන්නේ අකුසල සංඥා. ඒ අකුසල සංඥාව ආපු ගමන් මොකද වෙන්නේ? යං සංජානාති තං විතක්කේ. මේ අකුසල සංඥාවත් එක්කම චේතනා කරන්න පටන් ගන්න. චේතනා ඉන්නෙම අර අකුසල චේතනා විදිහටම තමයි යන්නේ. නිත්‍ය සංඥාවක් හදාගත්තොත් නිත්‍යයි කියන චේතනාව තුළ තමයි ඉස්සරහට යන්නේ. එහෙම යන්නේ. ඒ විදිහට තමයි මානසිකාරය යන්නේ. මෙනෙහි කරන්නේත් ඒ විදිහට. ඉතින් අනිත්‍යනේ ධර්මතාවය. ධර්මතාවත් එක්ක ගැටෙනවා නිතරම. පටලැවෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් එතන දුක ඇති වෙනවා. මේ අර්බුදය ඇති වෙනවා. නිවීම නැහැ, සැනසීම නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් මම අද ටිකක් පැහැදිලි කරේ මේ සතිපට්ඨාන ක්‍රමයේ ඇතුලේ අපි මේ ගුරු උපදේශයේ හැටියට තියාගෙන යන මේ සතිපට්ඨාන දේශනාවේ සතිපට්ඨාන ක්‍රමයේ තුල කුමක්ද මේ බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ. මේ සිහිනුවන වීර්ය කියලා මහා වටිනා කුසලතා තුනක් අපි උපද්දගෙන ඕක සක්‍රිය කරගන්න, ප ဋ ාණ කරගන්න. ප ဋ ාණ කරගන්න. පවත්ව ගන්නවා හැම මොහොතෙම, හැම විටම, හැම තිස්සෙම. මේක මේ පරයන්කේ ඉන්න වෙලාවේ, උදකලා විවේකීව නිශ්ශබ්දව ඉන්න වෙලාවේ විතරක් නෙමෙයි. එතකොට මේක සතිපට්ඨානයක් වෙන්නේ නැහැ. එදිනෙදා වැඩ කරන වෙලාවේ, මිනිස්සු එක්ක කතා බහ කරන වෙලාවේ, ගනුදෙනු කරන වෙලාවේ, රැකී ආරක්ෂා ගොවි තැන්පත් වෙලේ වෙනදාම් කරන වෙලාවේ, යුතුයකම් වගකීම් ඉෂ්ට කරන වෙලාවේ, සමාජ සේවය කරන වෙලාවේ, මේ හැම මොහොතකම, හැම කාර්යයකම, හැම තැනකදීම සිහිනුවන උපද්ද ගන්නවා. සතිපට්ඨානෙන් යුක්ත වෙනවා. මේක තමයි ගේම්, මේක තමයි ක්‍රීඩාව, මේක තමයි සෙල්ලම. මේ ජීවිතේ තියෙනකම් මේ සෙල්ලම, මේ ක්‍රීඩාව කෙරෙනවා. කාටද නතර කරන්න පුළුවන්? නතර කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේත් මේ සෙල්ලම මේ අවුරුදු 45ක් කෙරුවා. මේ ආයතන ක්‍රියාකාරීත්වය උන්වහන්සේගේ කෙරුණා. හැබැයි මේ සෙල්ලම ගියාට මොකද, මේ ක්‍රීඩාව ගියාට මොකද, අර වැඩි හිටියා, අර තරඟ විනිශ්චයකරුවා, අර ක්‍රීඩා උපදේශකයා අවදියෙන්. එහෙනම් මේ ක්‍රීඩාවේ අර දෝෂ තුන කෙරෙන්නේ නැහැ. දෝෂ තුන කෙරෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි මූලික වශයෙන් මම අද පැහැදිලි කරන්න කැමති වෙන කාරණේ. ඉතින් භාවනාවේදී අපි
කරන්නේ අත් වශයෙන්ම මූලික වශයෙන් කරන්නේ ඔය සිහි නුවණයි පවත්ව ගන්න. සතිපට්ඨාන. ඉතින් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය ඇතුළේදී අපි ඕක පුහුණු වෙන්න මඟ පෙන්වීමක් අත් වශයෙන්ම කරන්න. ඉතින් පුහුණු වුණායින් පස්සේ අපිට පුළුවන් වෙනවා සිහි නුවණින් යුක්තව කටයුතු කරන්න. ඒ වගේම මම මෙතෙන්දි තව කාරණයක් කියන්න ඕන. මගේ සමහර යෝගීන් මේ මා සමග සාකච්ඡා කරනවා. ඒක ගැන මම බොහොම සතුටුයි. මේ සාකච්ඡා වලින් මට පේනවා මේ භාවනා පුහුණුව ඇතුලේ ඒ ඇත්තෝ ලබන අත්දැකීම්. ඉතින් එක යෝගී කෙනෙක් මේ ඊයේ සාකච්ඡාවකදී මා සමග කිව්වා ස්වාමීන් වහන්සේ අපි භාවනා කරන්න පටන්ගෙන යම් සෑහෙන කාලයක් වෙනවා. එහෙත් යම් අතපසු වීම නැත්තම් අසරිමත් භාවයන් පැන නගිනවා. ඒ සම්බන්ධයෙන් මොකද්ද අපි වෙන්නේ කියලා. දැන් ඒ උදාහරණයකට කිව්වේ මේ මහත්මයා මා සමග කතා කර මට දැන් මම ගාක් සිහිනුවණින් කටයුතු කරනවා. ඒ වුණාට මට මග ළඟ තියෙනවා ටිකක් කේන්ති යන ගතිය. සමහර වෙලාවට මට ශනිකව කේන්ති යනවා. ඉතින් මගේ නෝනා දොස් කියනවා ඔයා මේ බණ භාවනා කරනවා ඒ වුණාට ඔයාගේ කිසි වෙනසක් නැහැ. ඔයා තාම මේ විදිහටම කේන්ති ගන්නවා. ආදි වශයෙන් කියලා. ඉතින් මමත් බැලුවාම මටත් තේරෙනවා සමහර වෙලාවට මගේ ඉස්සර තරම් නැති වුණත් මේ ප්‍රමාද දෝෂයේ සිද්ධ වෙනවා කියන කාරණා. එතකොට දැන් මේ සම්බන්ධයෙන් මොකද්ද කියලා. ඉතින් අපි එතෙන්දි දෙන උපදේශය තමයි ඉතින් ඒ ගැන වද වෙන්න එපා. ඉතින් කේන්ති ගියා නම් ඕක කියලා ඒක පිළිගන්න. ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. අනිත් එක්කෙනක් දැක්කනේ. තමන්ගේ භාර්යාවක් දැක්කා. තමන්ට කේන්ති ගියා කියලා. අනිත් පාර්ශවකරු සාම්පූර්ණේ හරි භාර්යාව හරි කවුරු හරි යාළුවා හරි මිත්‍රයා හරි ළඟ ඉන්න කෙනා දැක්කා. එයාට තේරුණා මෙයාට කේන්ති ගියා කියලා. ඉතින් තමන්ටත් තේරුණා. ඉතින් ඕක පිළිගන්න එක අමාරු දෙයක් නෙවෙයිනේ. ඔව් මට පොඩ්ඩක් තරහ ගියා ඇත්ත. ඉතින් ඔයාට එකකින් අතපසු වීම ඔයාට එකකින් හිත රිදීමක් හරි මොකක් හරි වුණා නම් මට සමාවෙන්න. ඉතින් මම මේක හදාගෙන යන කෙනෙක් මේ. මම මේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. අපි මේ භාවනාවට ප්‍රවේශ වුණාම ඉතින් රහත් මානසිකත්වයේ ගන්නව ඉස්සර වෙලා. ඉතින් එතකොට මේ ගමන යන්න බෑ. එහෙම නෙමෙයි සීක මානසිකත්වයේ ඉන්න ඕන. සීක මානසිකත්වයේ කියලා කියන්නේ අපි මේ තාම පුරුදු පුහුණු වෙන අය. අර මේ වැඩි හිටියා පොඩ්ඩක් හරි අතන නැති වුණොත් අර ළමයි එක්ක අනතුරක් කරගන්න එක්ක ක්‍රීඩාවේ මේ නීතියක් කඩන එහෙම නැත්නම් ජය පරාජය පිළිගන්න කැමති නැතුව මොන හරි එතන වැරද්දක් කරනවා. ඒ වගේ අපේ සතිය අපි දියුණු කරමින් යන කාලේ එක පැත්තකින් අනික දියුණු කරගෙන තිබුණත් මේක පිහිටවන්නේ අපි සමහර වෙලාවට මුලැමැදාග සතිය පිහිටවලා මේ වැඩ කරන්න අපි හුරු පුරුදු කන් ඇති කරගන්න. එතකොට මේ අතපසු වීම සිද්ධ වෙනවා. ඒක පිළිගන්න ඕන අපි. ලොකු නිහතමානීකමක් අපිට අවශ්‍යයි මෙතෙන්. අනතිමානී බව. ඉතින් ඉතින් මම තාම පුහුණු වෙන කෙනෙක්. ඒ වුණාට මගේ අතින් මේක වුණා. මම ඒක පිළිගන්නවා. ඒකට අනිත් පුද්ගලයාට අයහපතක් කරදරයක් වුණා නම් ඉතින් ඒකට සමාව ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කරලා තියෙන්නේ අච්චයන් අච්චේතෝ දිස්වා මේ ප්‍රමාද දෝෂයටයි අච්චය කියලා කිව්වේ. අච්චයන් අච්චේතෝ දිස්වා යත ධම්මං පටිකරෝති. ඉතින් ධර්මානුකූල ප්‍රතිකර්මයයි කරන්න ඕනේ ඒක. අර මේ මගේ යතින් වැරද්දක් වුණා කියන එක ඒ සම්බන්ධයෙන් ගන්න පළමුවෙනිම ධර්මානුකූල ප්‍රතිකර්මය. සමහරව උතෙන්ට එන්නේ නෑ මට කේන්ති ගියේ නෑ. මට එහෙම කේන්ති යන්නේ නෑ කියලා අර තමන් කේන්ති අරගෙනත් නැත්නම් තමන්ගේ යතින් මොකක් හරි මේ වැරද්ද පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම කෙනාට කවදාවත් ඉස්සරහට යන්න බෑ. මේ ධර්ම මාර්ගය. ඒක පිළිගැනීමම අර යථා ධම්මං පටිකරෝති. ධර්මානුකූල ප්‍රතිකර්මය. ඒකයි. ඉතින් අපි නිතරම ඒ තරම් අනතිමානී වෙන්න ඕන. එහෙම වෙනවා මගේ යතින් තාම එහෙම යම් අඩුපාඩු ගන්න. නමුත් මම ඒක හදා ගන්නවා. ආයතින් සංවරං ආපජ්ජති. මත්තට මම ඒ වරද නොවන්න උත්සාහ කරනවා කටයුතු කරන්න. ඒක තමයි සීක ගතිය.
සීක ගතිය එහෙමයි. ඉතින් ඒ විදිහට කටයුතු කරන්න. එතකොට මේක හදාගෙන යන්න පුළුවන්. අපිත් එහෙමයි යන්නේ. අපි මේ ඔය ඇත්තන්ට මොනවා හරි මම මේ කියලා දෙන මම අප්‍රමාණ ජීවිතේ මේ ධර්ම මාර්ගයට එන්න කලින් අප්‍රමාණ වැරදි කෙරිච්ච කෙනෙක්. කරපු කෙනෙක්. මහාන ජීවිතේ හිටියා. දැන් ධර්ම මාර්ගයට ආපුවා මේක තේරුණා මේ සිහිනුවන උපද්දපුවාම අන්නර වැඩි හිටියා ඉන්නවා අපි තුල. එයා ඉන්නවා. එයා නිතරම පළමු අවස්ථාවේදීම වරදසේ පිළිගන්න, වරද නොකරන්න, ඒකෙන් වෙන අනතුරෙන් මිදෙන්න හරියට උපදේශය දෙන්න. අපිත් වීර්ය කරලා ඒක හදාගන්න. මේක මේ ඇතුලේ වැඩක්. භාවනාව කියන්නේ ඇතුලේ වැඩක් නේ, පිට වැඩක් නෙවෙයි. කාටවත් මේ ප්‍රදර්ශනය කරන, මේ රටේ ලෝකේ ප්‍රසිද්ධ කරන බැනර් පෝස්ටර් දාගෙන රූපවාහිනී මාධ්‍ය, ටීවී මාධ්‍ය වලින් කරන වැඩක් නෙවෙයි. ඒක සම්පූර්ණ අභ්‍යන්තරික වැඩක්. තමන් ඇතුලේ වැඩක් ඉතින්. නේ? දොර ජනෙල් වහගෙන ඇතුළට වෙලා කරන වැඩක් වගේ ඇතුලේ වැඩක්. ඉතින් ඔන්න ඔය ගැටලුව අපි සමග සාකච්ඡා කරන යෝගීන්ගෙන් අපිට පේනවා. ඒගොල්ලෝ සේකල හැටියට නෙමෙයි අසේකල හැටියට හිතාගෙනයි වැඩ කරන්නේ. මම දැන් බණ භාවනා කරනවා මගේ අතින් කිසිම වැරද්දක් වෙන්න බෑ. ඊට පස්සේ ඉතින් අනිත් අයත් ඒ මානසිකත්වයෙන් තමයි ඉන්නේ. වටේ පිටේ ඉන්න අය දැන් මෙයා බණ භාවනා කරනවා. මෙයාගේ අතින් වැරද්දක් වෙන්න බෑ. ඉතින් ඒක අනිත් අය එහෙම හිතාගත්තාට අපිට කරන්න දෙයක් නෑ. අපි හිතා ගන්න හොඳ නෑ. අපි රහත් මානසිකත්වයේ නෙමෙයි ඉන්න ඕන සීක මානසිකත්වයේ. අරිය ශාවක මානසිකත්වයේ ඉන්න ඕන. මේක වැරදි වෙන්න පුළුවන්. නමුත් හදන්න පුළුවන්. මේ වැරදි කරන්න පුළුවන්. අකුසල සංඥාව ආවොත් ඉතින් අනිත්‍ය දෙයට නිට්ටය සංඥාව ආවොත් Tamanටම අවවාද කරගෙන එහෙම නිට්ටයයි කියලා හිතා ගැනීම වැරදි. මේවා ඉතින් වෙනස් වෙනවා. නේ? අපි ඕවා එහෙම හිතා ගන්නවා. ඔය මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු කැඩුනම නම් අනිච්චං කියනවා. හැබැයි සම්බන්ධතාවක් අපි කැමති සම්බන්ධතාවක් කැඩුනම අනිච්චං කියන්න සූදානම් නැහැ. පුදුම වැඩේ. අපි පවත්වන මේ පුද්ගල සම්බන්ධතාවත් අනිච්චං. ඒව කොහොමද නිට්ටය වෙන්නේ? ඒක ස්වාමි පුරුෂයා භාර්යාව අතර සම්බන්ධයේ අම්මා දූ දරුවෝ දෙමව්පියෝ අතර සම්බන්ධය වුණත් අනිච්චං. ඒව නිච්චං නෑ. හැබැයි ඕවා කැඩුනම ඕවා බිඳුනම අපිට අනිච්ච සංඥාව එන්නේ නෑනේ. ඉතින් එතන නිච්ච සංඥාවට ගිහිල්ලා හරි ලොකු සටනක් හරි අකුසල් ගොඩක් ප්‍රශ්න ගොඩක් හදා ගන්නවා. ඒක තමයි මෙතන තියෙන ගැටලුව. අපිට න්‍යායික දැනුම තියෙනවා. නමුත් ප්‍රායෝගික ජීවිතයේදී අපි මේ ධර්මතාවලට මුහුණ දෙනකොට අපි එතන නැහැ. ඇයි? අපි පුහුණුව නැතිකම මේ තියෙන්නේ. මේ පුහුණුවට තමයි භාවනා කියලා කියන්නේ. භාවනා කියලා කියන්නේ එක තැනක වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න එක නෙමෙයි. මේ ක්‍රීඩාව යද්දී සිහිනුවණින් ඉන්න එක. මොකද්ද ක්‍රීඩාව? මේ ඇහැ කන නාසය දිව කය මන මේ රූප මේ ශබ්ද මේ ගන්ධ මේ රස මේ පහස මේ ධර්මතා මේවා ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. ඉන්ද්‍රයන්ගෙන් තේරුම් ගන්න සංඥා මානසින් විඳින වේදනා මේවා පිළිබඳව සිතිවිලි ඇති කරගන්න චේතනා නැත්තම් සංකාර නැත්තම් පపంచ මේවා නැවත නැවත මෙනෙහි කරනවා මෙනෙහි වෙනවා මානසිකාර මෙන්න ක්‍රීඩාව මේකනේ යන්නේ ඕක ගැන අවදියෙන් ඉන්නේ ඕක ගැන දැනුවත් වෙන්නේ ඒකයි භාවනා කරන්නේ ඕක ගැන දැනුවත් ඕක ගැන අවදියෙන් ඉඳගෙන ඕක ඇතුලේ සිද්ධ වෙන අර දෝෂ තුන මගහරවාගෙන අකුසල සංඥා අකුසල චේතනා යෝනිසෝ මනසික ඒකයි කරන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අපි පහන සංඥාව මේ ටිකක් කතා කරේ. මම පහන සංඥා කියලා නොකිය වෙනත් විදිහක මේ කිව්වේ ඒක.
බැහැර කළ යුත්ත බැහැර කිරීම. බැහැර කළ යුත්ත හඳුනා ගැනීම කලින් සාකච්ඡාවේදීත් මම කිව්වා. බැහැර කළ යුතු දේ කොහෙද තියෙන්නේ? බැහැර කරන්නේ කොහොමද? දෝෂය කුමක්ද? දෝෂය ඇත්තේ කොතැනද? දෝෂය බැහැර කරන්නේ කෙසේද? මේක ටිකක් දුෂ්කර වැඩක් හැබැයි. මම මගේ සාකච්ඡාව නිමා කරන්න කලින් මම තව පොඩි නිදර්ශනයක් කියන්නම්. මේ නිදර්ශන කතා කිරීමෙන් අපිට මේවා ටිකක් මතක හිටිනවා. අපි හුඟක් වෙලාවට මේවා මතකේ තියාගන්න ඕන. දැන් අපි හිතමු මේ වාහනයක් කැඩුනා කියලා. ඉතින් වාහනයක් කැඩුනම වාහන පිළිබඳව විශේෂඥයෝ ඉන්නෝනේ එක්ස්පර්ට්ලා. එයාගෙන් අහුවොත් මේ වාහනේ කැඩෙන්නේ. එයාට කියන්න පුළුවන් මේකේ මෙන්න මෙහෙම වුණාම මෙහෙම වුණාම මෙහෙම වුණාම මෙහෙම වුණාම මෙහෙම වුණාම ඔය වාහනේ අක්‍රිය වෙන්න පුළුවන් කියලා. එයාට කියන්න පුළුවන්. එහෙත් මේ වාහනේ නැවත පණ ගන්නවන්න නම් කවුද අවශ්‍ය? ඒකට අවශ්‍යයි ගෑරේජ් බස්. අපි යට කියන්නේ එහෙමයි. වාහනේ ගලවලා ඒකේ අර කැඩිච්ච කෑල්ල හොයාගෙන ඒක ලියවලා හෝ මොනවා හරි කරලා ආපහු ඒක ෆිට කරලා ආපහු ඒක එතෙන්ට දාලා ආයි තිබුණු විදියට මේක එකලස් කරලා වාහනේ පණ ගන්නවන්නේ ඉංජිනේරුවා නෙවෙයි. එයාට අපි කියන්නේ ගෑරේජ් බස් කියලා. එතකොට මේ බණේ භාවනාවේ වෙනස ඕක. බණේ ඉංජිනේරුවා වගේ. මේකේ තියරි එක ඔක්කොම කියන්න පුළුවන්. භාවනාව ගෑරේජ් බාස්ගේ වැඩේ වගේ. ඒක හරි අමාරුයි. දන්නෝනේ බාසුන්නෑයට වාහනේ රින්ගගෙන මජන් ගාගෙන මේක එක කෑල්ලක් ගලවලා බලපුවම සමහර වෙලාවට එතන නෙමෙයි දෝෂේ තියෙන්නේ. ඒක හරියට තියෙනවා. ඊට පස්සේ ඒක හයි කරලා ආයෙමත් අනිත් සැක කරන එක ගලවන්න වෙනවා. ඒකත් බලපුවම ඒකෙත් නෙමෙයි දෝෂේ තියෙන්නේ සමහර වෙලාවට. ඒකත් ආපහු තිබ්බ විදියට හයි කරන්න. ඊළඟ එක ගලවන්න. මෙහෙම කරලා හරියටම අල්ල ගන්නවා මේ වාහනේ දුවන්නේ නැත්තේ මෙන්න මේක ඇල්ල. තමයි මෙතන අවුල් වෙලා තියෙන්නේ. අකුසල සංඥාව නැත්තම් අකුසල චේතනාව නැත්තම් අයෝනිසෝ මනසිකාරය. අල්ල ගන්න පුළුවන්. යායක හරි කෑල්ල දාන්න. මේ ඔය වැඩේට යනකොට සෑහෙන ඉතින් ප්‍රයත්නයක් දරන්න වෙනවා. හැබැයි අර වාහන පිළිබඳ එක්ස්පර්ට් ඉංජිනේරුවා ඒක දේශනා කරන එක්කෙනා කියලා දෙන එක්කෙනා ඒ වැඩේ කරන්නේ. අපිට සිද්ධ වෙනවා භාවනාවේදී ගෑරේජ් බස් වෙන්න. ඒක ටිකක් දුෂ්කරයි. ඒකයි කට්ටිය භාවනාවට අකමැති. භාවනාව දුෂ්කර වැඩක්. ඥාති පරිවට්ටම් පහය, භෝග පරිවට්ටම් පහය, මේ ඥාතීන්ගේ මේ භෝග වලින් මේ ලෞකික වැඩ වලින් ටිකක් අයින් වෙන්න එපා. නේ? පැත්තකට වෙන්න ඕන, අයින් වෙන්න ඕන. ඒකට තමයි අර වාහනේ නතර වෙච්ච වාහනේ ඇදගෙන ගිහිල්ලා ගෑරේජ් එකට දාගන්නවා වගේ වැඩක් ඒක. එතන ඉතින් ඉච්චර හොඳ නෑ. ඉතින් අඬු මිටි තියෙන අරෝ මේවා තියෙන තැනක්. ඉතින් එතන මේක ගලවන්න වෙනවා ඉතින් මේ ක්‍රියාකාරීත්වය ඇතුලේ සිහි නුවණින් අපේ ජීවිතය පිළිබඳ සිහි නුවණින් හිටියොත් අපිට මේ එරේක මේ දෝෂය මේ කැඩිච්ච කෑල්ල වාහනේ අල්ලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා කෑලි තුනක් මේකේ අවුල් වෙන්න පුළුවන්. මූලික වශයෙන්. මේ තුන තමයි ඔය අපි පැහැදිලි කරගත්තේ. හොඳයි. මම අද සාකච්ඡාවතකින් නිමා කරනවා. මගේ කරුණු පැහැදිලි කිරීම මම කැමතියි වෙනදා වගේම අපේ කල්යාණ මිත්‍රයන්ට මෙතෙන් සිට මේ ධම් සභාවට දහම් හමුවට එකතු වෙන්න අවස්ථාව සලස්වන්න. මොකද භාවනා අධ්‍යක්ෂකේ මේ අපි මේ කතා බහ කරන දේවල් වල ගැටලු ආදී දේවල් තියෙනවා නම් ඒවා අපි විමස ගන්න ඕන, සාකච්ඡා කර ගන්න ඕන. ඒක නිසා ඒ සඳහා අපි ඉඩකඩක් අවස්ථාවක් මේකෙදි සලස්ස ගන්න. සාකච්ඡා අවස්ථාවක්. හොඳයි එහෙමනම් මම කැමතියි මෙතෙන් සිට ඒ සඳහා කාලය ගත කරන්න. අපේ ස්වාමීන් වහන්සේලා මේනින් වහන්සේලා හැමදෙනාම ඉන්න නිසා මේ පිළිබඳව ගත හැකි කතා කළ යුතු දේවල් තියෙනවා නම් සාකච්ඡාවට අවස්ථාව අපි ගමු.
හොඳයි ඒ සඳහා අවස්ථාව. අද සාකච්ඡාව සම්බන්ධයෙන්ම නෙමෙයි මං අහන්නේ මේ ප්‍රශ්නේ. අපි අවිද්‍යාව මුල් කරගෙන සංකාර කරනකොට එතනට විඥානයක් එන්නේ නැද්ද සංකාර කරන අවස්ථාවේදී කියලා. අවසරයි අපේ හඳුරන්නේ. ඔව්. අවිද්‍යාව කිව්වම දැන් එතන ඇත්ත වශයෙන්ම මේ අර සංඥා විපල්ලාස වලටයි අපි අවිද්‍යාව කියලා කියන්නේ. අර අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතා ගැනීම, අනාත්ම දේ ආත්මයි කියලා හිතා ගැනීම, විපරිණාමී දේ අවිපරිණාමී කියලා හිතා ගැනීම. ඒක තමයි අවිද්‍යාව. ඒක තමයි අර සංඥා විපල්ලාසය. එතකොට අවිද්‍යාව නිසා අර සංකාර කරනවා. ඒ කියන්නේ අර අකුසල චේතනා අයෝනිසෝ මනසිකාර කරනවා කියලා අපි හිතමු. මේ දෙක තමයි ඔය ඔබතුමී කියන විදිහට සංකාර සකස් කිරීම. අකුසල සංස්කාර. එතකොට සංකාරපච්චය විඥානං ඔබතුමී ඊළඟ පියවර සම්බන්ධ වෙන විදිහ තමයි මේ අහන්නේ නේ. එතකොට මේ විඥාන කියන ස්වභාවය ඒක වෙනමම එකක් විදිහට අපි අපේ සඳහන් කරලා තිබුණාට මේ තුනම කරන්නේ අර අකුසල සංඥාව කරන්නේ අකුසල චේතනාව කරන්නේ අයෝනිසෝ මනසිකාර කරන්නේ ඒ අපේ හිතමයි. ඒ හිතමයි. ඒ හිතින්ම කරන වැඩක් මේක වෙන කෙනෙක් කරනවා නෙමෙයි. එතකොට විඥාණයමයි මේ වැරදි තුන කරන්නේ. මේ වැරදි තුන කරන්නේ සෙල්ලම් කරන ළමයිමයි. වෙන කවුරුවක්වත් නෙමෙයි. පිටින් ඉන්න කවුරුවක්වත් නෙමෙයි. ක්‍රීඩාව ඇතුළෙම අර අපේ නිදර්ශනයේ තුලින් මම කියන්නේ. එතකොට ක්‍රීඩාවේ යෙදී සිටින ළමයිමයි ක්‍රීඩා කරන අතරෙමයි ක්‍රීඩාව ඇතුළෙමයි මේ වැරදි තුන කෙරෙන්නේ නම. ඒ වගේ විඥාණය අපේ හිතමයි අර සලායතන ක්‍රියාත්මක කිරීමේ ඒ ක්‍රියාවලිය කරන්නේ. මේ ඇහින් රූප බැලීම, කනින් ශබ්ද ඇහිීම, නාසයෙන් දිවෙන් කයෙන් ගන්ධ රස පහස විඳීම, මනසින් තේරුම් ගැනීම කියන ක්‍රියාවලිය කරන්නේ අපේ හිතමයි. ඒ කරන ගමන්මයි මේ වැරදි තුන කරන්නේ. නැත්නම් අර මේ සංකාර කරන්නේ. ඒතර මේ සංකාරපච්චය විඥානං කියන තැන අදහස් කරන්නේ අකුසල සංස්කාර නැත්නම් අකුසල සහගත චේතනා අයෝනිසෝ මනසිකාර කියන දෙක අපි ගමු සංකාර කොටසට. අවිද්‍යාවට ගමු අර අකුසල සංඥා අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා ඇති වෙන අකුසල සංස්කාර හැටියට මේ අකුසල චේතනයි අයෝනිසෝ මනසිකාරයි දෙක ගමු. එතකොට මේක කරනකොට අකුසල සහගත විදියට හිතනකොට අකුසල අයෝනිසෝ විදියට මනසිකාර කරනකොට එහිම ප්‍රතිඵලයක් විදිහට වෙන්නේ විඥානය අර හිත තවදුරටත් ඒ වැරද්දෙම ඉස්සරහට යනවා. ඒකයි කියන්නේ අහංකාරපච්චය විඥානං කියලා. එතකොට වෙන්නේ අර ගේම අර සෙල්ලමේ උදාහරණයෙන් ගත්තොත් අර වැරදි තුන ඇතුළට ආපු ගමන් අර ක්‍රීඩාව ඇතුළට ආපු ගමන් එතන ඇත්තටම ක්‍රීඩාවක් යන්නේ නැහැ. එතමනේ යන්නේ ළමයින්ගේ රණ්ඩුවක්, ළමයි අනතුරටපත් වීමක්. ඒ වගේ මොකද්දෝ අවුලක්මයි දිගටම යන්නේ. අන්න ඒ වගේ දෙයක් මෙතන වෙන්නේ විඥාණය තවදුරට නරක පැත්තට යන සංකාරපච්චය විඥාන කියලා කියන්නේ. එහෙමම හිතන්න, එහෙමම පතන්න, එහෙමම කල්පනා කරන්න පුරුද්ද ඉස්සරහට යන. ඒකයි වෙන්නේ. එතකොට අවිද්‍යා සංකාර විඥාන මේ එකිනෙකේ සම්බන්ධතාවය අපිට හිතා ගන්න පුළුවන්. තව ඉස්සරහට විඥානපච්චය නාම රූපන්නේ. එතකොට දැන් විඥාණය වැරදි විදියට හිතන්නයි කල්පනා කරන්නයි පුරුදු කරගෙන තියෙන විඥාණය ඊට පස්සේ නාම රූප ගනුදෙනුව යන්නේ වැරදි විදියටමයි. ඒකයි සංකාරපච්චය නාම රූපච්චය විඥාන කියලා කියන්නේ. විඥානපච්චය නාම රූපං නාම රූපච්චය විඥාන. ඒ නාම රූප හසුරවන්නේ ඒ විදියටමයි. එතකොට ඔහොම ගිහිල්ලා අන්තිමට කියනවා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස සමුදයෝ හෝති කියලා. අන්තිමටම ඒකේ අග තියෙන්නේ ඒකනේ.
අර වැරද්ද මුලදිම වෙනවා. දැන් අපි අර මුල වැරද්ද අල්ලගෙන තියෙනවා. අවිද්‍යාව කියන්නේ මේ විකෘති සංඥා ටික නැත්නම් වැරදි තේරුම් ගැනීම. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒ වැරදි තේරුම් ගැනීම නිසා මෙන්න අකුසල සිතුම් පැතුම් අයෝනිසෝ මනසිකාර ටික හැදෙනවා. ඒ ටික පුරුදු වුණාම, ඒ ටිකේ මනස පුරුදු වුණාම, ඒ මනස පුරුදු වීම තමයි සංකාරපච්චය විඥානං කියන්නේ. මේ පටිච්චිත විඥානේ, සනිදස්සන විඥානේ, නිශ්චිත විඥානේ. මෙතන විඥානං කියන්නේ. එහෙම හිතක් හැදුණු ගමන් ඒ විදිහට තමයි ඒ හිත දිගටම වැඩ කරන්න පටන් ගන්නේ. එහෙමයි හැම්ත්‍රනේ. ඒ තාම හොඳින් පැහැදිලි වුණා අපි හැම්ත්‍රනේ වහන්සේට අනේක වාරයක් වෙනවා. සමහර වෙලාවට සිත දිහා බලාගෙන ඉන්නකොට කිසිම සිතුවිල්ලක් නැති වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට මොකද්ද කරන්න භාවනාවේ මේ වගේ අවස්ථාවන් වලට එළඹෙනවා. මේක හරියට නිකන් අර දැන් අර ක්‍රීඩාව ඇතුලෙන් කිව්වොත් ක්‍රීඩාවේ වැරදි ටික අර වැඩිහිටියා කියලා දුන්නම ඊට පස්සේ ළමයි වැඩිහිටියා ඉන්න වෙලාවේ නැත්තම් අර විනිශ්චයකරු ඉන්න වෙලාවේ හොඳට සෙල්ලම් කරනවා වගේ ස්වභාවයකටපත් වෙනවා. දැන් අපි සෝදිසිමත් භාවයකින් ඉන්නකොට අපේ හිත ගැන ඉතින් අපි අර අකුසල සිතිවිලි එන්නෙත් නැහැ. සමහර වෙලාවට සිතිවිලි එන ප්‍රමාණයත් ක්‍රමයෙන් අඩු වෙනවා. ඕක හඳුන්වලා තියෙන්නේ පාලියෙන් සූත්‍රයේ තියෙන්නේ පස්සම්බයං චිත්ත සංඛාරං කියලා. පස්සම්බයං කියන්නේ සංසිඳිලා යනවා කියන එකයි පාලි භාෂාවෙන්. චිත්ත සංඛාරං කියන්නේ සිතිවිලි සකස් වීම කියන එකයි. එතකොට දැන් සිතිවිලි සකස් වීමත් ක්‍රමයෙන් අඩු වෙනවා. දැන් අර හරියට නිකන් මහා වලාකුළු ගොඩක් තිබුණු අහසේ දැන් ඉඳ හිට කලාතුරකින් වලාකුළක් පාවෙලා යනවා වගේ සිතිවිල්ලක් එන්නේ කලාතුරකින්. ඒකට කමන්නේ. ඒ පස්සම්බය ස්වභාවය ධර්මතාවයක් හැටියට අපි ගන්නෙ. ඒක අපි බාර ගන්නවා. ඒක පිළිගන්නවා. ඒක භාවනාවේ අපි අත්දැකීමක්. ඒක එක්ක අපි පවතිනවා. ඉතින් කමන්නේ. දැන් අපි භාවනාවේ උදේකලාවේ ඉන්නකොට හුඟක් වෙලාවටම සිතිවිලි අඩු වෙන ස්වභාවයක් එනවා. ඒක ගැටලුවක් නෙමෙයි. අපි ඒක ගන්නෙ ධර්මතාවයක් විදිහට, ස්වභාවයක් විදිහට. සමහරට ආයම සම්මාස එතකොට එතන මෝහය තියෙනවද? නෑ, සතිය තියෙනවනේ. අපි සතිමත් නේ ඉන්නේ දැන්. සිහිනුවන උපද්දගෙනනේ තියෙන්නේ. දැන් හරියට ළමයි නිකන් මේ ක්‍රීඩාවේ ඉන්ටර්වල් එකක් අරන් ඉන්නවා වගේ දැන්. අර අපේ නිදර්ශනයෙන් ගත්තා. ඒ වුණාට ඉතින් අර මේ අර වැඩිහිටියා එහෙමම ඉන්නවා. වැඩිහිටියා නැත්තම් මේ ක්‍රීඩා උපදේශක නැත්තම් පුහුණුකරු එයා ඒ අවධානයෙන් ඉන්න. හැබැයි දැන් ළමයි පොඩ්ඩකට ක්‍රීඩාව නතර කරලා ඒගොල්ලෝ මේ පොඩි විවේකයක් ගන්න වෙන්න පුළුවන්. හැබැයි ආයෙ පටන් ගන්න. ඉතින් ආයෙ සිතිවිලි ක්‍රමයෙන් චිත්ත සංකාර පස්සම්බේ වෙලා තිබුණ චිත්ත සංකාර ආයෙම කනට ශබ්දයක් ඇහුනම, නාසයට ගඳ සුවඳක් දැනුනම, දිවට රසක් දැනුනොත්, කයට පහසක් දැනුනොත්, එහෙම නැත්නම් හිතට මොකක් හරි මතක් වුණොත් ඕන්න ආයෙ පටන් ගන්න. ආයෙ ක්‍රීඩාව ආරම්භ වුණා වගේ. ඒ වුණාට අර අපේ සිහිනුවන පවතිනවනේ සතිපට්ඨානේ යනවා. එතකොට මෝහයක් නැහැ එතන. මොකද මෝහයක් නැත්තේ මේ සිද්ධ වෙන දේ ගැන දැනුවත්නේ. සිද්ධ වෙන දේ ගැන අවබෝධයෙන් ඉන්නේ, දැනුවත් භාවයකින් ඉන්නේ. තේරුම් ගනිමින් ඉන්නේ. අර කලින් අපිට තිබුණේ මේ සිද්ධ වෙන දේ තේරුම් ගත්තේ නෑ. මේ ළමයි ටික වෙලාවකට ක්‍රීඩාව නතර කළා කියන එක මොකද මේ සෙල්ලම නතර වෙලා කියලා සමහරට ඔය මැදදී ආපු ප්‍රේක්ෂකයෙක් අහන්න පුළුවන්. ඇයි අද සෙල්ලම් කරන්නේ නැත්නම් මොකද උනේ? ඉතින් එතකොට අර අනිත් අය කියනවා නෑ මේ සෙල්ලම ක්‍රීඩාව යනවා මේ ළමයි පොඩ්ඩක් මේ විවේකයක් කරන් ඉන්නේ. තා පොඩ්ඩකින් ආපහු පටන් ගන්න. ඒතර අර හරියට ඒ වගේ වෙලාවක් වගේ භාවනාවේදී චිත්ත සංකාර සංසිඳෙනවා. ඕක මේ භාවනාවේදී විතරක් නෙවෙයි සමහරට අපි විවේකයෙන් ඉන්න වෙලාවල් තියෙන. ඒ වගේ වෙලාවල් වුණත් ඕක සිද්ධ වෙනවා. ගොඩාක් සිතිවිලි නැහැ. ඒක බොහොම අල්ප මාත්‍රයි. බොහොම කලාතුරකින් යමක් හිතෙනවා, සිතිවිල්ලක් යනවා. නමුත් ඒක තේරුම්ගෙන සිටීමයි වැදගත්. එතන සම්පජානකාරී. අවදිමත් භාවයක් තියෙනවා. අර වර්තමාන
අපි කිව්වේ අර වර්තමානයේ තියෙන தત્ත්වයේ ස්වලක්ෂණය කියලානේ. ස්වලක්ෂණේ දැන් තියෙන්නේ සංසිඳිලා තියෙන්නේ. සිතවිලි අඩුයි. එතකොට මේ සිතවිලි අඩු බව නිට්ටය නෑ. ඒකත් අනිත්‍යයි. ඔන්න දැන් පොදු ලක්ෂණයත් ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ සිතවිලි අඩු බව මේ චිත්ත සංකාර සංසිඳුණු බව තව මොහොතකින් වෙනස් වෙලා ආපහු චිත්ත සංකාර ඇති වෙනවා. ඒ කියන්නේ සිතවිලි සකස් වීම කියන එකයි මේ කියන්නේ. අකුසල සංස්කාර නෙමෙයි. මේක ආපහු සකස් වෙනවා. ඉතින් ඒ සකස් වීම යෝගිය දකිනවා. එතකොට එයා මේ සිදුවීම ගැන එයාට මෝහයක් නැහැ. එයාට තියෙන ප්‍රඥාව, එයා දැනුවත්. මෙතන සිතවිලි ක්‍රමයෙන් සංසිඳිලා ගියා. දැන් මම ඉන්නේ සංසිඳුණු අවස්ථාවකයි. හැබැයි මේ සංසිඳින ඇති බව නිට්ටය නෑ. අනිත්‍යයි. මට ඕන හැටියට පවත්වන්නත් බෑ. ආත්ම නෑ, මේක අනාත්මයි. එතකොට අර සංසිඳිලා තියෙන බව වෙනස් වුණාට යෝගියට ප්‍රශ්නයක් නෑ. එයා සංසිඳිලා ඉන්න අවස්ථාවෙත් උපේක්ෂාවෙන් ඉන්නවා. ආපහු මේක වෙනස් වෙලා සිතවිලි වේගයෙන් එන අවස්ථාවෙත් එයා සිහියෙන් ඉන්න, ප්‍රඥාවෙන් ඉන්න, වීරිය පවත්වගෙන ඉන්න, උපේක්ෂාවටපත් වෙලා ඉන්න. ඒතර මේක අර ගැටලුවක් වෙන්නේ අපි නොදැනුවත් අවස්ථාවේදී. හැබැයි දැනුවත් අවස්ථාවේදී අපිට මේක ගැටලුවක් නෙමෙයි. වහන්සේ ගොඩක් සිද්ධ වෙනවා. ඒකට මෙරුවට කමක් නැති වෙයිද? ඔව් කමක් නැහැ. අපි හඳුරන්නේ දැන් එතකොට අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර කරන ඒ මේ පටිච්ච සමුප්පන්න බවම දිගින් දිගට යන කතාව තියෙන්නේ අවිද්‍යාව සම්බන්ධයෙන් පමණයිද අපි හඳුරන්නේ? අපි අවිද්‍යාව තමයි මූල හේතුව බවට පත් වෙන්නේ. මේ සංඥා විපල්ලාසය කියලාත් අපිට ඒකට කියන්න පුළුවන්. නැත්නම් මිච්ඡා දිට්ඨි කියන්න පුළුවන්. නැත්නම් අවිජ්ජා කියන්න පුළුවන්. ඒක තමයි දැනට අපි දකින්නේ මූල හේතුව හැටියට. එතකොට මූල හේතුව අපි කියතුම සමාරම්භක හේතුව කියලා. ඒක නිසා තමයි අකුසල සංස්කාර ඔය උතන අවිජ්ජාපච්චය සංඛාරා කිව්වේ අකුසල චේතනා අකුසල සංඥා අයෝනිසෝ මනසිකාර තුනට අපිට ඔය මේ අවිජ්ජාපච්චය සංඛාරා කියන්න පුළුවන්. විශේෂයෙන් අකුසල චේතනායි අකුසල අයෝනිසෝ මනසිකාරයි. විශේෂයෙන් සංඛාර පැහැදිලි කරද්දිත් බුදුරජාණන් වහන්සේ ඔය උපාදාන පරිපවත්ත දේශනාවේදී එහෙම කතමාච බික්කවේ සංඛාරා පැහැදිලි කරද්දි රූප සංචේතනා, ශබ්ද සංචේතනා ආදී වශයෙන් පැහැදිලි කරන්නේ. ඒතකොට චේතනා අර අවිද්‍යාව නිසා ඇතිවෙන අකුසල චේතනා තමයි මෙතන සංකාර වෙන්නේ. එතකොට අවිද්‍යාව ඇතනම් පමණයි. අවිජ්ජායත්වේ වාසේස විරාග නිරෝධෝ සංකාර නිරෝධ. අවිද්‍යාව දුරු වුණොත් මේ අකුසල සංස්කාර නැත්නම් අකුසල චේතනා ඇති වෙන්නේ නැහැ. එතකොට එතනින් පහළට තමයි ওই අනිකුත් දේවල් ලියන්නේ. දැන් චේතනා අකුසල චේතනා ගත්තොත් ඉතින් ගොඩාක් තියෙන්න පුළුවන්. රාගය, ද්වේෂය, මානය, මදය, iriසියාව, ගුණමකුකම, ලෝභය ඔය වගේ අප්‍රමාණ තියෙන්න පුළුවන් අකුසල චේතනා. එතකොට ඒ ඔක්කොටම අපි කියන්නේ අර සංකාර කියලා. ඒව සකස් වෙන්නේ අර අවිද්‍යාව නිසානේ. දැන් උදාහරණයක් හැටියට මට මානයක් එනවා කියලා හිතන්නකො. මට කවුරු හරි දැක්කම එයාගේ තියෙන රූපකාය දැකලා හරි නැත්නම් එයාට තියෙන ධන දාන්නේ වස්තුවක් මොකක් හරි දැකලා හරි නැත්නම් එයාගේ උගත්කම දැනුවත්කම දැකලා හරි නැත්නම් එයාට රටේ තියෙන පිළිගැනීම කීර්තිය දැකලා හරි මට ඒක නැති නිසා මට නිකන් මානයක් එනවා. නැත්නම් ඉරිසියාවක් එනවා කියලා හිතන්නකො. එතකොට දැන් මට මොකද එහෙම ඉරිසියාවක් ආවේ? අර මිනිස්සයාට තියෙන දේ දැකලා අර මේක සංසන්දනය කරලා ඇයි මට ඉරිසියාවක් ආවේ? ඒ මගේ අවිද්‍යාව නිසා නැත්නම් අර මිනිස්සයාගේ තියෙන දේ නිසා නෙමෙයි. ඒ මිනිස්සයාට යමක් තියෙනවා. මම මේක මේ මිනිස්සයා ඒක උපයාගත්ත දෙයක්. ඉතින් ඒ මිනිස්සයාට එහෙම රූප සම්පත්තියක් තියෙනවා, ධන සම්පත්තියක් තියෙනවා, රටේ ප්‍රසිද්ධයි, දැන උගත්කමක් තියෙනවා. ඉතින් එයා උපයාගත්ත දෙන්නේ. මට එහෙම එකක් නැහැනේ. මේක ස්වභාව මේක එක්තරා ධර්මතාවයක් නේ කියන ඒ අවබෝධය තුල මම හිටියේ නෑ. මම අරක සංසන්දනය කළා මම මානයක් නැත්තම් මම ඉරිසියාවක් හදාගත්තා.
එතකොට මොකද ඒක ආවේ අර දේ ධර්මතාවක් හැටියට මම අවබෝධ කරගත්තේ නැති නිසා. ඒ අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒ අවිද්‍යාව නිසා මා තුල අකුසල සංස්කාරයක් ඇති වුණා. ඉතින් එවැනි අකුසල සංස්කාර, අකුසල චේතනා අප්‍රමාණ විදියට වෙන්න පුළුවන්. හැබැයි ඊට අදාළ විද්‍යාව පහළ වුණු ගමම් ඉතින් එයා හරි හම්බ කරගත්තා. මේ මිනිස්සයා මහන්සි වුණා. මේ මිනිස්සයා මහන්සියෙන් ඉගෙන ගත්තා. ඉතින් මේ මිනිස්සයාට ඒ අවබෝධය අපිට තේරෙනවා. තේරුණා නම් ඒක දිගින් දිගට යන්නේ නැහැ. එතකොට විද්‍යාවෙන් බැලුවොත් දිගින් දිගට යන්නේ දිගට යන්නේ. ඒක එතනම නිරෝධ වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර නිරෝධයත් වෙනවා. එහෙම. හොඳයි අපි එහෙමනම් අදට අපේ සදහම් හමුව නිමා කරමු. අපි කතා කර දේවල් ඊටාම විනාඩියකින් දෙකකින් සාරාංශ කරලා. එතකොට මම අද උත්සාහ කරේ මේ සතිපට්ඨාන ක්‍රමය ඇතුලේ මොකද්ද මේ අපි කරන්නේ ඇත්ත වශයෙන්. ඉතින් හරිම තැනට අපි එනවා මේ සතිපට්ඨාන ක්‍රමයේ යටතේ අත්‍යවශ්‍යම තැන අපි අල්ලගන්නු අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන මේ දෝෂය. මේ ගැටලුව අවිද්‍යාවයි සංස්කාරයි. මේ දෙක. ඉතින් ඒ දෙක නිවැරදි වෙනවා. නිවැරදි වුණ ගමන්ම මේ ආයතන ක්‍රියාකාරීත්වය නැත්තම් අපි ජීවත් වෙනවයි කියන දේ සිද්ධ වෙනවා. ඒක ඉතින් මැරෙනකම් කෙරෙන දෙයක් නේ. නමුත් ඒක ඇතුලේ අර අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් පිරිසිදුයි. සත්තානං විසුද්ධියා කියලා මේ දේශනාව පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ ඒකයි. පුද්ගලයා පිරිසිදුයි. පිරිසිදුයි කියලා කියන්නේ ඉතින් එයා කතා නොකරනවා නෙමෙයි, වැඩ නොකරනවා නෙමෙයි. එයා සාමාන්‍ය ජීවිතය ගත කරනවා. හැබැයි ලොකු සතිමත් භාවයකින්, අවබෝධයකින් මේ අර දෝෂ තුන වළක්වා ගැනීමේ ලොකු වීරියකින් යුතුව කටයුතු කරනවා. ඉතින් එහි ඉදිරියට යන්න අර අපි ගත්ත නිදර්ශනය ඇතුලේ අර වැඩිහිටිය නැති තැනක, අර තරංග විනිශ්චය කරු නැති තැනක, අර ක්‍රීඩා උපදේශක නැති තැනක ළමයි අනතුරු කරගන්නේ නැතුව, ක්‍රීඩා නීති කඩ කරන්නේ නැතුව සෙල්ලම් කරලා අන්තිමට ලස්සනට ජය පරාජය දෙකම බාරගෙන විසිරලා යන ළමයි බවට පත් වෙනවා. ඒකනේ ක්‍රීඩාවේ අන්තිමට අපි ලබාගන්න. ඒක නිවන කියන්නේ. මේ ක්‍රීඩාවේ නිවන කියන්නේ ඒක. නිවන ඒකයි. ඉතින් මේක යනවා. මේ සලආයතන ක්‍රියාකාරීත්වයේ මේ නාම රූප, මේ පංචස්කන්ධ, මේ ඇහැ කන නාසය දිවකය, මේ සියල්ල තියෙද්දී නිවන් දකින්න. මේ ටික ඔක්කොම වෙන කොහාට විසි කරලා පැත්තකට කරලා එහෙම නෙමෙයි. ක්‍රීඩාව තුළින් තමයි අර විදිහේ දරුවෙක් බිහි වෙන්නේ. මොන විදිහේ දරුවෙක්ද? ක්‍රීඩාව ඇතුලේ අනතුරු කරගන්නේ නැති, ක්‍රීඩාවේ නීති රීති පිළිපදින, ක්‍රීඩාවේ ප්‍රතිඵල ජය හෝ පරාජය සමසිතින් බාර ගන්න එවැනි ශික්ෂණයක් සහිත, අවබෝධයක් සහිත, සමබර මනසක් සහිත කෙනෙක් නිර්මාණය වෙන්නේ ක්‍රීඩාවේ. මම මේ ගත්ත නිදර්ශනය. නිවන් දුටු පුද්ගලයෙක් කියලා කියන්නේ ඒකයි. මේ පංචස්කන්ධයේ ඇති කල්හි, මේ සලආයතන ක්‍රියාත්මක වෙද්දී, මේ නාම රූප ධර්මයන් ඇති කල්හි, එයින් ඒ තුලින් ලබන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරත් ඇති කල්හි, එහි නොඇලී, එහි නොගැටි, එහි නොමුලාව කටයුතු කරන්නේ. ඒ තමයි නිවන, ඒ තමයි නිවීම, ඒ තමයි සැනසීම. ඉතින් ඕක තමයි සතිපට්ඨාන ක්‍රමයේ තුල යන්නේ. ඉතින් අපි අදට අපේ සදාම් මම නිමා කරන්න කැමතියි. අද හොඳයි. එතකොට අපි අපේ සදාම්ම අපි අද මෙසේ නිමා කරනවා. ඉතින් අපි අද 6 වෙනිදා නැවත අපි මුණ ගැහෙන්නේ දිනක් ඇර දිනක්. නැවත 8 වෙනිදා අපි මුණ ගැහෙන්නේ සුපුරුදු වෙලාවට. ඉතින් ඒ විදිහට අපි මුණ ගැහිලා තවදුරටත් මේ සාකච්ඡාවේ ඉදිරියට
අවශ්‍ය කරන දේවල් කතා කරමු. සතිපට්ඨාන දේශනාව මූලික කරගෙනමයි අපේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට යන්නේ. ඉතින් මම හිතනවා මේ සාකච්ඡාව භාවනාවට අත්වලක්. ඉතින් භාවනාව හැබැයි තම තමන් පෞද්ගලිකව කරන දෙයක්. ඒක දැන් දන්නවා. හුදකලා විවේක ඉඳගෙන පරයන්කෙන් කරන්නත් පුළුවන්. නමුත් භාවනාව වඩාත් ප්‍රායෝගික වෙන්නේ අපි එදිනෙදා ජීවිතයේ තුල අර ක්‍රීඩාව ඇතුලේ. ක්‍රීඩාව නතර කිරීම නෙවෙයි. ක්‍රීඩාව නතර කිරීම හරියට සමත භාවනාව වගේ. විපස්සනා භාවනාව ක්‍රීඩාව ඇතුලේ අනතුරු කරගන්න නැතුව, ක්‍රීඩා නීති කඩ කරන්නේ නැතුව, ක්‍රීඩාවේ අවසානයේ ලබන ජය හෝ පරාජය සමසිතින් බාර ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අන්තිමට මේ ක්‍රීඩාවේ අපිට ලැබෙන්නේ ඕක තමයි. අනිච්චං අනත්තං ඕවා තමයි හම්බ වෙන්නේ. ඒව බාර ගන්න තරම් සංසුන් විවේකී මනසක් මේන් ගොඩ නැගෙන්නේ. ඒක තමයි නිවුණු සැනසුණු මනස. මේ ස්වලක්ෂණ ඉක්මවා ගිහිල්ලා පොදු ලක්ෂණ තේරුම් අරන් ඒක බාර ගන්න පුළුවන් මනස. ඒ තමයි නිවුණු සැනසුණු පුද්ගලයාගේ ස්වභාවය. හොඳයි. එහෙමනම් අපි අදට අපේ සදහම් හමුව නිවා කරනවා. වෙනද වගේම අපේ සදහම් හමුවට සහසම්බන්ධ වුණු පූජනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු අපේ පින්වත් කල්යාණ මිත්‍ර හැම දිනාටම අපි මේ කරන සාකච්ඡා සම්මන්ත්‍රණ විමර්ශන තුලින් ලැබෙන අවබෝධය උපයෝගී කරගෙන මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට මේ දැනුම අවබෝධය උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන්, උතුම් පරමාර්ථයෙන් අදත් අපේ සදහම් හමුව මෙසේ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. සුවපත් වේවා.